හරි. හරි එතකොට 2016 පළවෙනි ස්ට්‍රක්චර් එකනේ. ගැන තියෙන. මම හිතනවා ඔයගොල්ලෝ කරන්න ඇති කියලා මේකේ තියෙන්නේත් එදා කරපු ටිකම තමයි. ඒ කියන්නේ එදා ටිකම කොහොමද හැමදාම වෙනවනේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ටික ඇඳලා ඔය වගේ වගුවක් එනවා. හැඩය ඉලෙක්ට්‍රෝන වල දාන්නේ මූව් කරන්නේ ඔය ටික ගන්න ටික හරි. කොහොමද එදා ඒක හරියට ආගෙන මේ ඔය තීර ටික ටුට්ටක් බලාගත්තා නම් මේක අවුලක් නැහැ කරන්න පුළුවන්. හරි. කොහොමත් 2015 එක තරම් අමාරු නෑ මේක. මොකද මේක අපිට සැකිල්ල දීලා තියෙනවා. පළවෙනිට කියන්නේ පහත දී ඇති 1 සිට 5 කොටස් CN4 අනුව මත පදනම් වේ. ඒ සැකිල්ල පහත පරිදි ඇත. පහත දී ඇත. එතකොට සැකිල්ලක් දීලා තියෙනවා. හරි. එතකොට දැන් ඕකේ මුලින්ම එක ස්ථායි view එකක් අඳින්න කියන්නේ. හරි. එක ස්ථායි view එකක් අඳින්න කියන්නේ. එතකොට ඉස්සල්ලා මොකක් හරි view එකක් ඕගොල්ලෝ ඇඳ ගන්න ඕනේ. හරි. ස්ථායි view එක කෙසේ වෙතත් මොකක් හරි view එකක් ඇඳ ගන්න ඕනේ. view ටිකක් ඇඳගෙන view එක කියන්නේ මේක දිහා බලලා කෙලින්ම ස්ථායි view එකක් මොකක්වත් එහෙම අඳින්න බෑ. හරි. view එකක් ඇඳ ගන්න ඕනේ. ඉස්සල්ලාම හරි. එතකොට අපි අඳින view එක ස්ථායි නම් එතකොට ඒක හරි. හරිද? ඊට පස්සේ සම්ප්‍රයුක්ත view ටික අඳිනවා. කොහොම හරි අපි පළවෙනියට අඳින්නේ සම්ප්‍රයුක්ත view එකක් වෙන්න පුළුවන්. හරි. හරි. එතකොට හිමනේ තියෙන එතකොට නයිට්‍රජන් සාමාන්‍යයෙන් බන්ධන තුනක් හදන්නේ. එතකොට අපි මොකක් හරි එක කෙලවරක ඉඳන් පටන් අරගෙන ඇදගෙන යන්න. හරිද? එතකොට මම මේ නයිට්‍රජන්ට බන්ධන තුනක් දානවා. හරි. එතකොට ඒක ෂේප් කොන් එක සරයි බලගුත් ආවා. හරි. එතකොට කාබන්ගේ බන්ධන අතරත් හරියද? ඒ වැඩෙත් හරි. එතකොට හරි. ඊට පස්සේ මේක තනි බන්ධනයක් දාමු. මේක දිත්ත බන්ධනයම කරන්න යන්න බෑ. එතකොට කාබන්ට බන්ධන පහක් වෙනවා. කාබන් කොහොමද බන්ධන පහක් හදන්නේ නැහැ. හවදාවත් හරි. එතකොට ඒක හරි. ඊට පස්සේ ඔන්න මේ නයිට්‍රේට්ගේ බන්ධන තුනක් දාන්න පුළුවන් මෙතෙන්ට දෙකක් දාලා. හරිද? එතකොට මෙතනත් එක සරයුගලක් එනවා. ඒකත් හරි. හරිද? ඊට පස්සේ දැන් මේ නයිට්‍රේට්ගේ බන්ධන තුන හරි. හරිද? හැබැයි දැන් එතකොට මේ නයිට්‍රජන්ට තියෙන්නේ බලන්නකො මෙතන කරන්නව දැන් මේ සැකිල්ල සම්පූර්ණයෙන් හදපින්න දැන් හරි. කොහොමනේ තියෙන්නේ? හරිද? දැන් ඔය ටික විතරයි ඇඳලා තියෙන්නේ. එතකොට මේ නයිට්‍රජන් ගත්තාම ওই නයිට්‍රජන්ගේ දැන් බන්ධන තුනක් අපිට දාන්න පුළුවන්. හරිද? මෙහෙම ගත්තොත් එහෙම එතකොට මෙයාගේ මොකද්ද නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩනේ හරි. එතකොට මේ බන්ධනයට එකක් දීපුවම හතරක් ඉතුරුයි. හරි? එතකොට ඔය හතර ඔහොම වගේ දාන්න පුළුවන්. හරිද? එතකොට මේක මෙහෙම දාන්නත් පුළුවන්. හරිද? හැබැයි මෙතන මේ පොඩි කතාවක් කියනවා. එන්නෙන් බන්ධන ටික ආසන්න වශයෙන් සමාන බව උපකල්පනය කරමින් මෙම මනෝ සඳහා වඩාත්ම පිටත හැකි විශ්වය හඳින්න කියලා කියන්නේ. හරි එතකොට ආසන්නව සමානයි කියන්නේ සාමාන්‍යයෙන් එක්ක මේ දෙකම තනි බන්ධන වෙන්න ඕනේ. හරි එන්නෙන් බන්ධන ටිකනේ. එතකොට මේවා දාලා නැහැ. හරි මේක NC මේකත් NC. හරි එතකොට එක්ක මේක තනි බන්ධන වෙන්න ඕනේ. එක්ක මේක දිත්ත බන්ධන වෙන්න ඕනේ. හරිද? එතකොට අපි බලමු මේ දිත්ත බන්ධන කරලා. හරි ඒ කියන්නේ දැන් මෙතෙන්ට මේක නෙවෙයි එන්නේ. උත්තරේ මේක නෙවෙයි. හරි මේක දිත්ත බන්ධන කරොත් හරිද? එතකොට මේක දිත්ත බන්ධනයක් කරන්නේ කොහොමද? දැන් මෙතන එක සරයුගලක් තියෙනවා. හරිද? ඕක දායක බන්ධනයක් විදිහට දීලා මෙතන බන්ධනයක් හදනවා. හරිද? එතකොට මේක ප්ලස් වෙනවා. හරි? මේක මයිනස් වෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙයාගේ එක සරයුගල් කීයක් එන්න ඕනද? අර හතර අර එහෙම මෙන්න ඕනේ. පහක් එන්නේ නැහැ. හරිද? මොකද හේතුව ඒ කියන්නේ දැන් මම කලින් ඉඳලා ඉන්නකොට කලින් එක මොකද්ද? එහෙමනේ තිබ්බේ. නයිට්‍රජන්ගේ පහෙන් එකක් මේකට දීලා මෙයත් එකක් දීලා හැදුවා. හරිද? ඊට පස්සේ මේක මෙතෙන්ට දුන්නොත් එහෙම මේක දිත්ත බන්ධනයක් වෙනවා. හරිද? මෙයා ප්ලස් වෙනවා. මෙයා මයිනස් වෙනවා. හරි? එතකොට දැන් දිත්ත බන්ධන තියෙනවනේ දෙකේම. හරි? එතකොට සාමාන්‍යයෙන් බන්ධන ටික ආසන්නව සමානයි. බන්ධන ටික හරියටම සමාන නැහැ. හරිද? මොකද මේ බන්ධන වල ස්වභාවය වෙනස් වෙනවා. බන්ධන ටික හරියටම ගන්නවා නම් සම්ප්‍රයුක්ත එකක් වගේ ඇඳලා පෙළ අරගෙන තමයි ගන්න වෙන්නේ. හරිද? පේනවන්නේ? හරි. එතකොට ඔය පළවෙනි එකට දැන් ඔක අස්ථායිත් නෑ. හරි? ඒ කියන්නේ
උතන වඩා විද්‍යුත් ඍණ වඩා විද්‍යුත් ධන කියලා ගන්න බෑ දෙකම 90 දැන්නේ හරි එතකොට මේකට ධන ආරෝපණයක් තිබ්බට ප්‍රශ්නකුත් නැහැ ළඟ ධන ඍණ ආරෝපණ තියෙන්නේ එතකොට ආරෝපණ අර සමව බෙදිලා ගිහිල්ලක් තියෙනවා හරිද එතකොට මේක තමයි පළවෙනි උත්තරේ හරි අර අරක ගන්න බැරි මොකද බන්ධන දිග සමාන වෙන්නේ නැති ඉතින් හරි මොකද අරක දිත්ත බන්ධනයක් මේක තනි බන්ධනයක් වුණාම බන්ධන දිග සමාන නැහැ හරි එතකොට ওই දෙක දිත්ත බන්ධනින්ද ඒක හරි හරි නේද එතකොට පළවෙනි එන්නෙන් බන්ධන දිග අසන්න වශයෙන් සමාන බව උපකල්පනය කරගෙන මෙම වඩාත් පිළිගත හැකි ලුයිස් වේ හරි හරි එතකොට ඕක යන්න ඊට පස්සේ මෙම අණුව සඳහා සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න එතකොට මේක නැතුව හරි මේක නැතුව සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න කියලා කියන්නේ එතකොට සම්ප්‍රයුක්ත ව්‍යුහ නම් අඳින්න පුළුවන් ඕනේ තරම් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක අපිට පුළුවන් මෙතනින් බන්ධනයක් හදලා එතනින් බන්ධනයක් කඩන්න පුළුවන් හරි එතකොට එහෙනම් එනවා මේ ටික මෙහෙමයි මෙතන එක සර ඉබල් දෙකක් එනවා තනි බන්ධනයක් හරි මේක මෙහාටනේ කැඩුවේ නම් මේක මයිනස් එකක් එනවා මෙතෙන්ට අර ප්ලස් එකට අතර තව ප්ලස් එකක් එනවා මම මේ අන්තිම ආරෝපණය නෙවෙයි දාන්නේ ඊපස්සේ මෙතන ත්‍රිත්ව බන්ධනයක් එනවා එතකොට එක සර යුගලයක් අයින් වුණානේ එහෙනම් එකක් අයින් කරනවා එතකොට මයිනස් එකක් තිබ්බා මෙතනින් බන්ධනයක් හැදුවානේ එහෙනම් මේකට ප්ලස් එකක් එන්න ඕනේ මේකට මයිනස් එකක් එතකොට මෙතන ප්ලස් මයිනස් එක කැන්සල් වෙනවා මෙතන එක ප්ලස් එකක් විතරක් හරිනේ ඕක එකක් ඊට පස්සේ මේ තව එකක් එම හදන්න යන්න බෑ තව එකක් හදන්න ගියොත් වැඩි අවුල් වෙනවා ආය කඩන්න ගන්න නැහැ හරිද මෙතනින් කරන්න පුළුවන් දැන් මෙතන එකක් හදලා මෙතන එකක් හදන්න හරි එතකොට එකක් හැදුවා කියන්නේ දිත්ත බන්ධන දෙක එකක් හැදුවා කියන්නේ එක සරයුගල් දෙකක් තියෙනවා එතකොට මයිනස් එකක් තියෙනවා දැන් මෙතන එකක් මෙහාට ගැඩුවානේ ඒ කියන්නේ එක සරයුගලක් එන්න ඕනේ මෙහෙටනේ ගැඩුවේ නම් මයිනස් එකක් එන්න ඕනේ මෙතෙන්ට ප්ලස් එකක් හරිද මේ මම කලින් විදිහේ තමයි තාම ඇදලා තියෙන්නේ හරිද ඊට පස්සේ මෙතනින් බන්ධනයක් හැදුවානේ එහෙනම් මෙතෙන්ට ප්ලස් එකක් එන්න ඕනේ මෙතෙන්ට මයිනස් එක හරි ඊට පස්සේ ඊටු ටිකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ ඔක එහෙනම් ප්ලස් මයිනස් කැන්සල් වෙනවා ප්ලස් මයිනස් කැන්සල් වෙනවා හරිනේ කොට දෙකයි ඊට පස්සේ තව එකක් හදන්නත් පුළුවන් නේ මෙහෙම හදලා මේක මෙහෙම කරුවොත් එතකොට 3යි මෙතන තනි බන්ධනයක් අසරි මෙතන 3නේ මෙතන එකක් වෙනවා මෙතන ත්‍රිත්ව බන්ධනයක් හරි එතකොට ත්‍රිත්ව බන්ධනයක් වෙනවා දැන් ආරෝපණ ටික දාන්න යන දැන් මෙතනින් කැඩුවානේ තව එකක් එහෙනම් තව එක සරගලක් එන්න ඕනේ එතකොට අර මයිනස් එක තියෙද්දිම බන්ධනයකට බින්ද තව මයිනස් එකක් එන්න ඕනේ මෙතෙන්ට එන්න ඕනේ ප්ලස් එකක් මෙතනින් බන්ධනය හැදුවානේ එහෙනම් මෙතෙන්ට මයිනස් එකක් මෙතනින් මේ කැඩුවානේ එහෙනම් මෙතෙන්ට ප්ලස් එකක් මේ ටික වෙනස් හරි එතකොට මේ ප්ලස් මයිනස් එක කැන්සල් වෙනවා මෙතන 2 මයිනස් හරිනේ මම හිතනවා ඒක නම් ප්‍රශ්නයක් නැහැ කියලා හරි ඒක කොහොම හරි 2015 කට එක්ක බලපුවම සෑහෙන ලේසි ප්‍රශ්නයක් උලන්නේ නැහැ සම්ප්‍රයුක්තව හරි ගන්න පුළුවන් හරි එතකොට ඔය තුන හරි සම්ප්‍රයුක්තව හරිනේ බාන්න එක සැරේ මිසින් වෙලා තියෙනවා පොඩ්ඩක් බලන්න හරි ඔව් මම හිතනවා ඔයගොල්ලෝ දන්නවනේ සම්ප්‍රයුක්තව හදින්න ඒක හරියට අඳින්න මම කියන්නේ රීඩි කිව්වා හරි හරි ඊට පස්සේ ඊළඟට තුන ඉහත එකෙහි අඳින්න ලද ලුයිස් ව්‍යුහ පදනම් කරගෙන පහත වගුවේ දක්වා ඇති කාබන් සහ නයිට්‍රජන් පරමාණු වල අර වගුව පුරවන්න තියෙන හරි පරමාණු වල VSEPR උගල් පරමාණු වලට ඉලෙක්ට්‍රෝන උගල් ජ්‍යාමිතිය හැඩය මුහුම් කරන්නේ අන්තරන්න හරි එතකොට මේ ව්‍යුහය පදනම් කරගෙන කියලා තමයි කියන්නේ පළවෙනි ව්‍යුහේ හරිද මේ ටික මගුව එතකොට එක දෙක තුන දාගමු හරි ඔගේ කියන්නේ එක මේක දෙක මේක තුන මේක හතර මේක අනේ එච්චර නෑනේ අනේ CN දෙකෙන් තුන විතර යන්නේ එතකොට වගුව ගත්තොත් එහෙම CN දෙක N3 එතන පේනවනේ තව ක්‍රමයකට බලන්න කාබන් N2 N3 හරි එතකොට ඊට පස්සේ පළවෙනිට අහන්නේ VSEPR උගා ගන්න හරි
එක VSCPR උගල් හරි VSCPR උගල් ගන්න එදා මම කිව්වේ හරි VSCPR උගල් කියනවා සිග්මා බන්ධනය එක සරයි හරි ඒකට කාබන්ගේ සිග්මා බන්ධන 1යි 2යි මෙතන සිග්මා බන්ධන 1යි ෆයි බන්ධන 2ක් ත්‍රිත්ව බන්ධනයක් කියන්නේ හරි එතකොට සිග්මා බන්ධන 1යි මෙතන සිග්මා බන්ධන 1යි සිග්මා බන්ධන 2ක් විතර එක සර නැහැ නම් VSCPR උගල් 2යි හරිද ඊට පස්සේ N2 N2 ගත්තොත් සිග්මා බන්ධන මෙතන 1යි 2යි එක සර උගලයි 3යි ඊට පස්සේ N3 සිග්මා බන්ධන 1යි 2යි අන් 2යි හරිනේ එතකොට ඊට පස්සේ ඊළඟට ගන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. එතකොට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියන්නේ මුළු VSCPR උගල් ගන්න අරගෙන හදන එක. හරි. ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ගත්තොත් එහෙම එතකොට කාබන්ගේ න 2යිනේ තියෙන්නේ. රේඛීයයි. හරි. නයිට්‍රජන්ගේ 3යි. හරි. එතකොට මේ තුනම අර එකසර වලත් බන්ධනයක් වගේ විතර තමයි වැඩේ කරන්නේ. එතකොට තුනක් නේ. එතකොට නම් තලිය ත්‍රිකෝණාකාරයි. හරි. මම හිතනවා ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය හැඩේ පැටලෙන්නේ නැතුව ඇති කියලා. එතකොට තුනන්නේ දෙන්නේ. එහෙනම් තලිය ත්‍රිකෝණාකාරයි. හරි. ඊට පස්සේ N3 N3 තියෙන්නේ සිග්මා බන්ධන දෙකක් විතරයි. VSCPR වල දෙකයි නේද? ඒකීය. හරි. ඊට පස්සේ ඊළඟට 3 හැඩය. හැඩය ගත්තොත් මේකේ ඉතින් එකසර නැහැනේ හරි. බන්ධන දෙකම විතරයි තියෙන්නේ. එතකොට හැඩයත් රේඛීයයි. ඊට පස්සේ N2 ගත්තාම තලිය ත්‍රිකෝණාකාර කියන්නේ බන්ධන සිග්මා බන්ධන ඒ කියන්නේ VSCPR වල තුන මේවනේ. එතකොට මොකද වෙන්නේ? සිග්මා බන්ධන දෙකයි එක එකසර යුගලයි එහෙනම් ඔක අඳ ඉන්නේ සාමාන්‍යයෙන් මේ හරි කෝණිකයි හරි හරිනේ ඊට පස්සේ N3 රේඛීය VSCPR උගල් දෙකක් විතරයි තියෙන්නේ හරි බන්ධන දෙකක් නේ තියෙන්නේ එකසර නෑ මේක බන්ධන දෙකයි එකසර එක බන්ධන දෙකක් විතරයි තියෙන්නේ එහෙනම් හැඩයත් රේඛීයයි හරි ඊට පස්සේ මුහුම් කරන්නේ ගන්න පුළුවන් VSCPR උගල් ගානේ මම එදා කිව්වා මතකද හරි VSCPR උගල් මුහුම් කරන්නේ හරිද VSCPR උගල් දෙකයි නම් SP 3යි නම් SP2 4යි නම් SP3 හරි එතකොට දෙකයි නම් මෙතන SP N2 කියන්නේ 3යි එහෙනම් SP2 දෙකයි එහෙනම් SP හරිනේ එතකොට තුනේ ටික විතරයි තියෙන්නේ හරි ඊට පස්සේ ඊළඟට ඉහත එක කොටසේ අනිල්ලා ලුයිස් වීගේ වැඩි විද්‍යුත්ඥතාවයක් ඇත්තේ N2ටද N3ටදයි සඳහන් කරන්න ඔබේ තෝරා ගැනීමට හේතු දක්වන්න. හරි. එතකොට මේකේ තියෙන්නේ පමාර එදා කරා වගේ දෙයක්. හරිද? මම එදා කිව්වේ එදා මේ වගේ දෙයක් නෑ. මේ කරේ එදා සංයෝග තුනක තියෙන නයිට්‍රජන් වලමනේ නයිට්‍රජන් වල විද්‍යුත්ඥතාව සංසන්දනයන්නේ කරේ. එතකොට මෙතනත් එමයයි නයිට්‍රජන් දෙකක් තියෙනවා. හරිද? නයිට්‍රජන් දෙකක් තියෙනවා. එතකොට එක කරුණක් තමයි මම කිව්වේ විද්‍යුත්ඥතාවට බලපානවා කියලා මුහුම් කරන. හරිද? එතකොට N2යි N3යි ගත්තාම N2යි N3යි ගත්තාම මුහුම් කරන්නේ sp2 sp. හරිද? එතකොට එහෙනම් N2 කාක්ෂිකයේ sp2 එක ගන්න. එතකොට ඒක මේ වගේ දිගට තියෙනවා. N3 කාක්ෂිකයේ මේ වගේ තියෙනවා. හරිද? එතකොට මම කියවා විද්‍යුත්ඥතාව කියන්නේ මොකක්ද? සහසංයෝජ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන සමාන්තර අද ගැනීම හැකියාවනේ. හරිද? එතකොට එහෙනම් අරය අඩු වෙද්දි මම කියවනේ මේ මුහුම් කාක්ෂික වල දිග අඩු වෙනවා කියන්නේ අරය අඩු වෙනවනේ. හරිද? මුහුම් කාක්ෂික වල දිග අඩු වෙනවා කියන්නේ එතකොට බන්ධනයේ තියෙන දිග අඩුයි. එතකොට ඇදලා ගන්න ලේසි. හරිද? එතකොට එහෙනම් මුහුම් කරන්නේ සලකුවොත් හරිද? මේක sp2 මේක sp. හරි? එහෙනම් ඒ කියන්නේ මේ කාක්ෂිකයේ දිග අඩුයි. ඒ කියන්නේ අරය අඩුයි වගේ. හරිද? එතකොට දිග අඩුයි කියන්නේ එහෙනම් ඒකේ විද්‍යුත්ඥතාවය වැඩි. හරි? sp කාක්ෂික වල විද්‍යුත්ඥතාවය වැඩි. හරි? එහෙනම් N3 විද්‍යුත්ඥතාවය වැඩි. එතකොට මේ කියන්නේ අහනවනේ අපි සත්‍ය සත්‍යක දාවන්නේ වෙයි. හරිද? එතකොට මුලින්ම ලියන්න ඕනේ මේගොල්ලෝ අහන ප්‍රශ්නට උත්තරේ ලියන්න ඕනේ. හරිද? දැන් ඔය වගේ ප්‍රශ්නයක් අහපුවාම එක කොටසේ අඳින්නද ලුයිස් විහේ වැඩි විද්‍යුත්ඥතාවයක් ඇත්තේ N2ට හෝ N3ටදයි සඳහන් කරන්නේ. එතකොට ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙන්න ඕනේ මුලින්ම. හරිද? එතකොට දැන් උත්තරේ මම මේ ටික මකම් නම් ටික අය පස්සේ ඕනේ වෙන්නේ පස්සේ ඕනේ නේ. හරි. මේකම කරන්නම්කෝ. හරිද? එතකොට පළවෙනියටම ලියන්න ඕනේ
n දෙකට වඩා හරි වඩා n තුනේ විද්‍යුත්ීයතාව වැඩි හරිද ඉතලක් ගන්න බෑ හරි වැඩි හරි එතකොට ඒක අපි හොයාගත්තා හරිද දැන් එහෙනම් හේතුව ලියන්න ඕනේ හරිද එතකොට හේතුව ලියන්න ඕනේ මුහුම් කරණය ලියන්න ඕනේ හරි එතකොට මොකද්ද ලියන්නේ n2 sp මුහුම් කෘතවන අතර හරි තවන අතර n3 sp sorry n2 sp2 මුහුම් කෘතවන අතර n3 sp මුහුම් කෘත වේ හරි ඊට පස්සේ මුහුම් කාක්ෂික වල දා මං කිව්වේ හරි මුහුම් කාක්ෂික වල S ලක්ෂණ වැඩි වෙන විට විද්‍යුත්ීයතාවය වැඩි වෙයි හරි එතකොට එහෙනම් n3 ඊට පස්සේ ඔකට තව කතාවක් කියන්න පුළුවන් මෙතන n2 n3 දිහා බලපුවාම හරිද මේ n3 මත ධනාරෝපණයක් තියෙනවනේ හරිද ඔකත් කියන්න පුළුවන් මෙතන හරිද මොකද n3 මත ධනාරෝපණයක් තියෙනවා කියන්නේ දැන් ධනාරෝපණයක් තියෙනවා කියන්නේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණේවනේ හරිද එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගැනීමේ හැකියාව වැඩි වෙයි හරිද එතකොට ඒකත් ඕනනම් ලියන්න පුළුවන් කියන්නේ මේක ලියලා ඉවරලා හරිද n3 මත ධනාරෝපණයක් පවතී හරි මේ නිසා එතකොට ධනාරෝපණයක්ද පවතී හරි ඊට හේතු දෙක නිසා n2කට වඩා n3 විද්‍යුත්ීයතාව වැඩි හරි ආය ඔක්සිකරණාංකය බලන්නත් පුළුවන් ඕන හරි ඔක්සිකරණාංකය බලමු ඔක්සිකරණාංකය බලුවොත් මෙතනින් එනවා ඍණ එකක් මෙතනින් එනවා මේකට ධන එකක් එන්නේ හරි එතකොට මේකේ ඔක්සිකරණාංකේ ඍණ එකයි මේකේ ඔක්සිකරණාංකේ බිඳුවයි හරි නේ ඔක්සිකරණාංකය ගත්තොත් මොකද වෙන්නේ n3 ඔක්සිකරණාංකය වැඩිනේ n3 ඔක්සිකරණාංකය බිඳුව වන අතර n2 ඔක්සිකරණාංකය ඍණ එක වේ හරිද මේ නිසා ඔක්සිකරණාංකය වැඩි වෙන විට විද්‍යුත්ීයතාව වැඩි වෙයි හරි එතකොට ওই ටික කියලා ඔය ටික කිව්වනම් හරි ආය අන්තිමට කියන්න ඕනේ අර මං කිව්වා වගේ කතාවක් හරි මොකද අපි පැහැදිලි කරන්නේ අපි උඩින් උත්තරේ ලිව්වනේ ඒ කියන්නේ අන්තිමට මං කියන්නේ ආය මේ ටික කියලිවලා මේ කරුණු ටික කියලිවලා ආය අන්තිමට ලියන්න ඕනේ නැහැ n2කට වඩා n3 විද්‍යුත්ීයතාව වැඩි කියලා හරි එතකොට එහෙනම් පළවෙනිට අර ඒගොල්ලෝ අහන එකට උත්තර දෙන්න ඕනේ හරිද මොකේද විද්‍යුත්ීයතාව වැඩි කියන එක n2කට වඩා n3 විද්‍යුත්ීයතාව වැඩි හරිද ඊට පස්සේ හේතු ටික කියන්න තියෙන්නේ හරි එතකොට n2 sp2 මුහුම් කෘත වන අතර n3 sp මුහුම් කෘත වේ හරිද මුහුම් කාක්ෂික වල S ලක්ෂණ වැඩි වෙන විට ඔක්කොම ටික ලියන්න නැහැ හරි එහෙනවනේ ලියා ගන්න හරි n2 sp2 මුහුම් කෘත වන අතර n3 sp මුහුම් කෘත වේ මුහුම් කාක්ෂික වල S ලක්ෂණ වැඩි වෙන විට විද්‍යුත්ීයතාව වැඩි වේ කියලා ලියන්න හරිද එතකොට වැඩි වේ ඊට පස්සේ ඔක්සිකරණාංග ලියන්න පුළුවන් හරිද ධනාරෝපණ ලියන්න පුළුවන් හරි ඔක්සිකරණාංග ලියලිමුකෝ හරි මම එදාගේ ඔක්සිකරණාංග sp නේ ඒ කියන්නේ මුහුම් කරන ඔක්සිකරණාංගයනේ ඔක්සිකරණාංග ලියුවොත් n3 ඔක්සිකරණාංග බිඳුව වන අතර n2 ඔක්සිකරණාංග ඍණ එක වේ ඔක්සිකරණාංගය වැඩි වෙන විටද විද්‍යුත්ීයතාවය වැඩි වේ හරි ඊට පස්සේ අරකට ඕනනම් කියන්න n3 මත ධනාරෝපණයක් පවතී හරි පරමාණුවක් මත ධනාරෝපණයක් පවතින විටද විද්‍යුත්ීයතාවය වැඩි වේ හරි ඔය ටික කිව්වනම් ඇති හරිනේ එතකොට ඔය කරුණු හතරක් විදිහට ලියන්න හරි පළවෙනිටම උත්තරේ ලියුවා ඊට පස්සේ හේතු ටික ලියුවනම් හරි වැඩි ලොකුවට ලියන්න යන්න නැතේ ස්ට්‍රක්චර් නේ හරි ඕක නිකන් ඡේදයක් ගන්න ඕනේ නැහැ කරුණු විදිහට ලියන්න හරි ඊට පස්සේ පහ මේ ප්‍රශ්න පොඩි ඇත්තට මෙදාට වඩා හරි ඊට එක කොටසේ ඇඳෙන්නද ලුයිස් වීහේ පහක් සඳහන් සිග්මා බන්ධන සෑදීමට සහභාගී වෙන පරමාණුක මුහුම් කාක්ෂික හඳුනා ගන්න හරි එතකොට n1c බලමු එතකොට මේ ටික හරියනේ නේ ටිකම කිව්වා මම මේ ටික කියලා තියන්නම් ඕකෝනේ හරි එහෙනම් ඊට පස්සේ ඊට එක කොටස හඳුන්වන ලුයිස් වීහේ පාස්නා සිග්මා බන්ධන සෑදීමට සහභාගී වෙන මුහුම් කාක්ෂික හඳුනා ගන්න එතකොට පළවෙනියට කියන්නේ n1c n1c හරි එතකොට n1c n1 හරි එතකොට n1 කියන එක මොනම පුතයිද හරි ඒකේ මුහුම් කරණයක් ඒකේ මුහුම් කරන විතරක් ලියුවේ නෑ හරි ඔන්න අය මුහුම් කරන ටික දාන්නම් එතකොට වැඩි ලේසි හරි මෙතනින් දාන්නම් මේක VSCPR වගේ සිග්මා බන්ධන 1 1 සැර 1 2යි නේ නා SP මේකත් සිග්මා බන්ධන 1යි තව සිග්මා බන්ධනයි VSCPR උගල් 2යි නේ නා SP මෙතන සිග්මා බන්ධන 2යි 1 සැර උගලයි නේ නා SP2 හරිද එතකොට ඔක්කොම 3යි
මෙතන සිග්මා බන්ධන දෙකක් විතරයි එහෙනම් sp. මෙතන සිග්මා බන්ධන එකයි එක සැරයුගල් දෙකයි එහෙනම් VSEP අරුගල් 3යි එහෙනම් sp2. හරිනේ? ඕකෙන් දැන් ලියන්න පුළුවන්. හරි. එතකොට n එක c කියන්නේ එහෙනම් sp හරිද? කාබන් ගේ sp හරි. sorry n එකේ sp ඊට පස්සේ කාබන් ගේ නේ. කාබන් ගේ sp නේ. හරිනේ? sp ඊට පස්සේ දෙක කාබන් n2 කාබන් n2 එතකොට කාබන් ගේ sp n2 sp2 හරි ඊට පස්සේ n2 n3 n2 sp2 n3 sp හරි ඊට පස්සේ n3 n4 n3 sp n4 sp2 sorry ඔකට හරි නේ මේක හරි පාස් හරි ඔකට අන්තිම කෑල්ල B කොටස හරි පාල දැක්වෙන ප්‍රකාශ සත්‍යද නැතවත් අසත්‍යද යන බව ප්‍රකාශ කරන්න ඒකයි සත්‍ය අසත්‍ය වගේ යන විතරයි තියෙන්නේ ඒකක් ගන්න නැහැ පළවෙනි එක SF6 සහ එතකොට මේක ඇල් ඉවරයි හරි මේ ටික ඔක්කොම අහලා දානවා ඕනේ ඕක දාලා වෙන්නේ නැහැ ඉතින් එතකොට SF6 සහ OF6 යන දෙකම ස්ථායි වේ. හරි. එතකොට ඕක නම් අපිට අර වැඩි ගොඩාක් දුරට හිතන්න ඕනේ නැත්නම් හරි view හදාන්න මොකුත් කරන්න ඕනේ නැත්නම් SF6 කියන එක නම් අපි දන්නවනේ. මනුවක් තියෙනවා කියලා සල්ව කියන්නේ 6 වෙනි කාණ්ඩේ. හරි. සල්ව කියන්නේ 6 වෙනි කාණ්ඩේ. එහෙමනේ තියෙන්නේ F ඕන හැබැයි එක්කම දෙන්න. හරි. SF6 හරිනේ. ඊට පස්සේ OF6 හරි. OF6 කියන්නේ එතකොට මේ නිකන් හිතලා බලන්න හරි ඔක්සිජන්ට බන්ධන 6ක් හදන්න බෑනේ 6ක් ඇදුවොත් මේ අෂ්ටකයක් නැහැ නේ හරි දෙවරක් 6 12ක් වෙනවා හරි අෂ්ටකයක් නැහැ හරිද ඒක මම හඳන්නේ නැහැ ඒක අරින්න ඕනේ හරිද එතකොට SF6 කියන එක ස්ථායි හරි OF6 කියන එක අස්ථායි හරි එතකොට දෙකම ස්ථායි වේ කියන එක අසත්‍යයි හරි පෙරදී ඒවා ඊළඟ එක silicon chloride SiCl4 හරි ඔය විදිහට එන්නේ ඊට පස්සේ NCl3 ඊට පස්සේ 3 SCl2 එතකොට සල්ෆර් කියන්නේ 6 වෙනි කාණ්ඩේ හරිද 6 වෙනි කාණ්ඩේ මම නිකන් ඉස්සලා හදන්නම්කෝ ක්ලෝරින්ට දෙකක් බන්ධන දෙකට දෙකක් ගියපුවාම තව 4ක් ඉතුරුයි එන එකතර උගල් දෙකක් ඉතුරුයි එතකොට එන ඒත් VSEP උගල් 4 එකක් නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිති චතුස්තලියයි හැඩෙන්නේ බන්ධන දෙක එක සර දෙක කියන්නේ කෝණික එකක් නේ ඔය විදිහට මම හැඩයක් පේන්න බැන්දි හරිද එතකොට මේවත් එහෙමයි හරි එතකොට ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිති චතුස්තලිය වුවද ඒවායේ බන්ධන කෝණ වෙනස් හරි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය හරියනේ හතරෙම චතුස්තලියයි නේද මොකද මම කිව්ව ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියන්නේ බන්ධන එක සරයි ඔක්කොම එකට ගන්න එක හරිද එතකොට එහෙනම් මේකේ VSEP උගල් මුළු ගාන 4යි මේකෙත් VSEP උගල් 4යි මේකෙත් VSEP උගල් 4යි හරිද එහෙනම් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය චතුස්තලිය ඒක හරි හරිද ඊට පස්සේ ඒවායේ බන්ධන කෝණ වෙනස් හරිද එතකොට බන්ධන කෝණ වෙනස් තමයි හරි මොකද මේක අර මං කිව්වේ බන්ධන 4ම එකම පරමාණු හැදිලා තියෙන්නේ එතකොට චතුස්තලියක බන්ධන 109.5 කෝණ එකකගේ හරි ඊට පස්සේ මෙතන මේ බන්ධන තියෙද්දි හරි උඩ එක සැරේ උගලක් තියෙනවා කියන්නේ මම එදත් ඔක් කිව්වා එක සැරේ උගල් වලින් ඇති කරන විකර්ෂණය වැඩි වෙලා මේ බන්ධන ටික ඇතුළට නැවෙනවා හරිද එතකොට ඇතුළට නැවෙනවා කියන්නේ මේවා ඇකිලෙනවනේ එතකොට කෝණය අඩු වෙනවා එතකොට මේ කෝණයට වඩා මේ කෝණය අඩුයි හරිනේ ඊට පස්සේ මෙතන එක සැරේ උගල් දෙකක් තියෙනවා එතකොට අර නැවෙන ගතිය තව ටිකක් වැඩි හරි එතකොට මේකේ කෝණයටත් වඩා මේකේ කෝණය තව ටිකක් අඩුයි හරිද එතකොට එන ඒවායේ බන්ධන කෝණ වෙනස් කියන එක හරි හරිද එතකොට මේ ප්‍රකාශන දෙකම හරි ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය තුනේම චතුස්තලයයි බන්ධන කෝණ තුනේම හැබැයි වෙනස්
එහෙනම් සත්‍යයි. හරිනේ. ඊළඟ එක. ක්‍රිප්ටන් හි තාපාංකය සෙනෝන් හි තාපාංකයට වඩා වැඩිය. හරි. එතකොට ක්‍රිප්ටන් සෙනෝන් කියන්නේ දෙකම 8 වෙනි කාණ්ඩෙනේ. හරි. දෙකම 8 වෙනි කාණ්ඩෙනේ. එතකොට 8 වෙනි කාණ්ඩේ වගේ ද්‍රවාංක තාපාංක ගද්දි ද්‍රවාංක තාපාංක වලට සාමාන්‍යයෙන් බලපාන්නේ මොනවද? අන්තරාණුක ආකර්ෂණ බල. හරිද? එතකොට අන්තරාණුක ආකර්ෂණ බල ගැන කතා කරද්දී මෙතන මූලද්‍රව්‍ය දෙයක් දීලා තියෙන්නේ. සෙනෝනොයි ක්‍රිප්ටන්. හරිද? එතකොට මේ දෙක ගත්තොත් එහෙම මේ දෙකම උච්ච වායුනේ. එතකොට උච්ච වායු වල සාමාන්‍යයෙන් ඇති වෙන මොන ආකර්ෂණ බලද? වෙන මොකුත් ඇති වෙන්නේ නැහැ නේ. ආයන දීදාව ඇති වෙන්නේ නැහැ. ඉස්සර දීදාව ඇති වෙන්නේ නැහැ. හරි. මොකද දීදාව නැහැ නේ. හරිද? ද්‍රව නැහැ, බන්ධන මොකුත් නැහැ නේ. එතකොට ඇති වෙන්නේ එහෙනම් මොනවා විතරද? අපකිරණ බල විතරයි. හරි. අපකිරණ බල එහෙම නැත්නම් ලන්ඩන් බල විතරයි. හරිද? එතකොට ලන්ඩන් බලවල ප්‍රබලතාවය සඳහා පවතින්නේ මොකක් වලද? අණුවේ වෙන්න පුළුවන්. ගොඩක් කරලා අපි අණු ගැන කතා කරන්නේ. අණුවේ හෝ පරමාණුවේ විශාලත්වයයි. හරිද? ආය ඒකේ ඒ කියන්නේ ඒ වගේ තියෙන හැඩයක් බලපානවා. ওই විශාලත්වය කියන එක අපිට ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එකේ විශාලත්වය ගන්න පුළුවන්. හරි. සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි අණුවේ විශාලත්වය. හරිද? එතකොට සාපේක්ෂ පරමාණු ඔය දෙකම නිකන් එකම කරුණු වගේ පේන්නේ. මොකද සාපේක්ෂ පරමාණු ස්කන්ධ දෙකම එකම වගේ තමයි. සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි විශාලත්වය කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය වැඩි කියන්නේ අණු ලොකුයිනේ. එතකොට ඉතින් විශාලත්වෙනුත් වැඩි කොහොමද? හරිද? ඊට අමතරව සාපේක්ෂ පරමාණු සමාන ඒවා ගත්ත ටුක්ටක් හැඩය ගැන කතා කරනවා. හරි. කොහොමද මෙතෙන්ට ඒක අදාළ වෙන්නේ නැහැ. හැඩය කියන්නේ විහිදිලා තියෙන විදිය. එතකොට මෙතන ගත්තොත් සෙනෝන් ක්‍රිප්ටන්. හරිද? සෙනෝන් ක්‍රිප්ටන් කියන දෙකේ යට තියෙන්නේ මොකද්ද? යට තියෙන්නේ සෙනෝන්නේ. එහෙනම් සෙනෝන් තියෙන යට ආවර්තවයි. එහෙනම් ඒ මේකට වඩා මේක ලොකුයි. හරි. එහෙනම් මේකේ ඇති වෙන අපකිරණ වල ප්‍රබලතාවයත් වැඩි, ඇති වෙන අපකිරණ වල ප්‍රමාණයත් වැඩි. හරිද? එතකොට එහෙනම් අපකිරණ බලවල ප්‍රබලතාවය අපකිරණ බලවල ප්‍රමාණය වැඩි කියන්නේ එහෙනම් අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි සෙනෝන්ගේ. එහෙනම් සෙනෝන්ගේ ද්‍රවාංක තාපාංක වැඩි ක්‍රිප්ටන්ට වඩා. එතකොට මේක ඒකද කියන්නේ. ක්‍රිප්ටන් තාපාංක සෙනෝන් තාපාංකයට වඩා වැඩි. අනිත් පැත්තනේ කියන්නේ. එහෙනම් ඒක වැරදි. ඊට පස්සේ දෙක හතර දෙවන කාණ්ඩේ සල්ෆේට් වල ද්‍රව්‍යතාවය කාණ්ඩය පහළට යන විට අඩුවන්නේ මූලික වශයෙන් කැටයන් වල ජලීකරණ එන්තල්පිය අඩු වෙන නිසා. හරි. බලමු. එතකොට දෙවන කාණ්ඩයේ සල්ෆේට් වල ද්‍රව්‍යතාවය කාණ්ඩය පහළට යන විට අඩුවන්නේ. එතකොට දෙවන කාණ්ඩය කියන්නේ මොනවද සාමාන්‍යයෙන්? බෙරිලියම්, හරි. බෙරිලියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්, හරි. කැල්සියම් සල්ෆේට්, ස්ට්‍රොන්චියම් සල්ෆේට්, බේරියම් සල්ෆේට්, රේඩියම් ගැන කතා කරන්නේ නේද? හරි. ඔය ටික නේ. හරි. එතකොට මේ වගේ මේ ඉනෝගනික් වලදී මේවා කරනවා. හරි. සල්ෆේට් වල ජල ද්‍රව්‍යතාවය. එහෙම නැත්නම් සල්ෆේට් අවක්ෂේප වෙනවද නැද්ද කියන එකේ අනිත් පැත්ත. හරිද? අවක්ෂේප වෙනවා කියන්නේ මොකද්ද? ජල ද්‍රව්‍යතාවය අඩුයි. අවක්ෂේප වෙන්නේ නැහැ කියන්නේ ජලය දිය වෙනවා. හරිද? එතකොට මේ දෙක දන්නවනේ අවක්ෂේපයි කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් කාණ්ඩයේ පල්ලෙහාට ඇත්තටම මේවා හොඳට දිය වෙනවා. හරිද? යටට යන්න අවක්ෂේප වෙලානේ. හරි. මේක සාමාන්‍යයෙන් සුළු අවක්ෂේපයක් විතර ගන්නවා. අපි ප්‍රශ්න කරද්දී නම් එනවනේ මේක අවක්ෂේපයක් විතර ගන්න නැහැ. හරිද? මෙතන අර ජල ද්‍රව්‍යතාවය ගැන කතා කරන ඉඳ සාමාන්‍යයෙන් පල්ලෙහාට යන්න ජල ද්‍රව්‍යතාවය මොකද වෙන්නේ? අඩු වෙන එක තමයි වෙන්නේ. ඒක අපිට ජල ද්‍රව්‍යතාවය කියලා වෙනම පාඩම් කරන්න ඕනේ නැහැ. හරි. අවක්ෂේප වෙන්නේ කොහොමද කියන එක අපි දන්නවනේ. අවක්ෂේප වෙනවා කියන්නේ ජල ද්‍රව්‍යතාවය අඩු වෙනවා. හරිද? එතකොට මේ දෙක අවක්ෂේපයිනේ. මේවා දිය වෙනවා හොඳට. එහෙනම් එතකොට එහෙනම් මේ කියන්නේ කාණ්ඩේ පල්ලෙහාට ඇදී ජල ද්‍රව්‍යතාවය අඩු වෙනවා. හරිද? එතකොට අඩු වෙනවා කියලා තමයි මේ කියන්නේ. අඩුවන්නේ. හරි? අඩුවන්නේ මූලික වශයෙන්. කියලා තමයි කියන්නේ. හරිද? එතකොට අඩුවන්නේ නේ. එතකොට අඩුවන්නේ කියන්නේ කතාව කොහොම හරි. හරිද? කතාව හරි අර හේතුව තමයි පොඩ්ඩක් බලන්න. හරිද? පල්ලෙහාට ඇදී අඩු වෙනවා තමයි. හරිද? ඊට පස්සේ අපි බලමු ජල ද්‍රව්‍යතාවය. හරිද? ඒ කියන්නේ ජලීකරණ එන්තල්පි. හරිද? එතකොට ජලීකරණ එන්තල්පිය බලපුවාම දැන් ඕක සාමාන්‍යයෙන් වෙන්නේ කොහොමද? බේරියම් සල්ෆේට් එක ගිහිල්ලා බේරියම් ධන 2 සල්ෆේට් 2 කොහොමනේ හැදෙන්නේ? ඔය හැම අයනෙම ඔහොමනේ හැදෙන්නේ. කැල්සියමුත් එහෙමයි, මැග්නීසියමුත් එහෙමයි. හරි.
ඔක්කොම ටික එහෙමයි. එතකොට එහෙනම් කෝවාරි ඔය හැම එකේම සල්ෆේට් හැදෙනවනේ හරිද? එතකොට මට සල්ෆේට් කියන එක අයින් කරලා දාන්න පුළුවන්. මම අර දා ප්‍රශ්න කරන්නේ ද්‍රවණශීලීතාවය. එතකොට අපි කැටායන එකම ගිහලා අයින් කරේ. ඒ වගේ කතාවක්. කැටායන හරි අනායන දෙක එකම ගිහලා අයින් කරේ. මෙතන අනායනය ඔක්කොගේම එකයිනේ. හරිද? සජලන එන්තල්පිය මම කියලා ඉන්නම් කොහරි. එතකොට ජලීකරණ එන්තල්පිය එහෙම නැත්නම් සජලන එන්තල්පිය. හරිද? එතකොට සජලන එන්තල්පිය කියන්නේ සාමාන්‍ය මොනවා හරි වායුමය එකක් වායුමය මොනවා හරි එකක් ජලයේ දී කරපුවාම ජලයේ දී කරන්න දෙන්න ඕනේ ජලයේ දී කරද්දී වෙන එන්තල්පි පරාසය. හරි? දල අදහසක් ගත්ත. හරිද? එතකොට ඕන මතකද දන්නේ මොනවා හරි දෙයක් ජලයේ දී කරපුවාම එන්තල්පිය තාප 10යි. හරිද? තාප 10ක එකක් තමයි ඉන්නේ සාමාන්‍යයෙන්. හරිද? සාමාන්‍යයෙන් ඉන්නේ තාප 10ක එකක්. හරිද? එතකොට මේ ඉතින් මම හිතනවා ඒ තියරි දන්නේ නැද්ද? හරි? තාප 10ක එකක් එන්නේ. එතකොට මට දැන් අනායන ටික අයින් කරලා දාන්න පුළුවන්. මොකද අනායන ඔක්කොගේම එකම එක. හරිද? මේ සජන එන්තල්පියට බලපාන්නේ හරිද? ආරෝපණ ඝනත්වය කියන එක. හරිද? ආරෝපණ ඝනත්වය වැඩි නම් හරි සජන එන්තල්පියත් වැඩි. හරිද? සජන එන්තල්පියත් වැඩි. ඒ කියන්නේ සජන එන්තල්පිය ඍණ බව වැඩි. හරි? ඍණ බව වැඩි. හරි? ඍණ බව වැඩි. හරි? සජන එන්තල්පිය ඍණ බව වැඩි ආරෝපණ ඝනත්වය වැඩි නම්. හරිද? එහෙනම් ආරෝපණ ඝනත්වය වැඩි නම් හරිද? සජන එන්තල්පියේ ඍණ බව වැඩි. හරිද? හරි? සජන එන්තල්පියේ ඍණ බව වැඩි. එතකොට මේ කරුණ ගැන මෙච්චර දෙයක් කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ තියරි ටික හොඳට පාඩම් කරලා තිබ්බනම් ඒකේ මෙහෙම පිටින් මේ කරුණ කියනවා. හරිද? එතකොට මේ කරුණ එහෙම පිටින් කිව්වම ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ මේ කරුණ හැම කියනවා. හරිද? තියරි වල කියනවා මේ එන්තල්පි පාඩම. එතකොට ආරෝපණ ඝනත්වය. එතකොට මම කියන්නම්කෝ ආරෝපණ ඝනත්වය එකක් කියන්නම්කෝ. ආරෝපණ ඝනත්වය කියන්නේ සාමාන්‍යයෙන් හරිද? ආරෝපණය වෙදීම හරි? ඒක අපිට දලාදහසක් ගන්න පුළුවන්. හිතන්න ඔය නිකන් පරිමාව වගේ එකක් කියලා. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ ඒකක පරිමාවක තියෙන ආරෝපණය වගේ දෙයක්. හරිද? ඒකක පරිමාවක අඩංගු වෙලා තියෙන ආරෝපණය වගේ දෙයක්. ඒකට ආරෝපණ ඝනත්වය කියන්නේ මේ වගේ එකක් කියලා හිතන්නකෝ. හරිද? ආරෝපණය විදීම පරිමාව. හරිද? හරි. එතකොට දැන් මේ වගේ තියෙන මං අයන ටික ගන්නවා. ධන අයන ටික. මොකද ඍණ අයන ටික අපිට වැඩක් නැහැ. හරිද? මැග්නීසියම් ප්ලස් කැල්සියම් 2 ප්ලස් ඔක්කොම 2 ප්ලස් 2 ප්ලස් බේරියම් 2 ප්ලස්. හරිද? එතකොට මේ ටික ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ ආරෝපණය කියන එක නියතයි නේ මොකද එකක්. හරිද? ඊට පස්සේ පරිමාව. දැන් පරිමාව කියන එක රඳා පවතින්නේ මොකක්මද? මේක ලොකු වෙන්න පරිමාව වැඩි වෙනවනේ. පල්ලෙහාට යන්න මේවා ලොකු වෙනවනේ. හරිද? දැන් මොකද වෙන්නේ? මේක පල්ලෙහාට යන්න මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනවා. හරිද? එහෙනම් පරිමාව වැඩි වෙනවා කියන්නේ ආරෝපණ ඝනත්වයට මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? ආරෝපණ ඝනත්වය අඩු වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය ආරෝපණ ඝනත්වය කියන එක අඩු වෙනවා කියන්නේ එහෙනම් සජන එන්තල්පියේ ඍණ බවට මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? සජන එන්තල්පියේ ඍණ බව අඩු වෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් ඒ කියන්නේ මොනවා හරි ඔකට එන්තල්පි සටහනකුත් අඳින්න ඕනේ. හරි? මම ඒක නම් අඳින්න යන්නේ නැහැ. හරි? ඒතර ලොකු පැහැදිලි කිරීමක් ඕනේ නැහැ මේක ප්‍රශ්නේ. එතකොට කොහොම හරි දැන් මෙන්න මේක වෙනවා කියලා හිතන්නකෝ. බේරියම් සල්ෆේට් ජලයේදී වෙන කතාවක් නේ කියන්නේ. EQ තන. හරි? එතකොට දැන් මේක නෙවෙයි ඇත්තටම සජන එන්තල්පි කියන්නේ. හරි? මම නිකන් මේක කියලා ගන්නවා. හරිද? අපි මෙහෙම ගිහිල්ලා යන්න ඕනේ. හරිද? ඒ වුණාට මේක මාර්ගෙ මැද තියෙන එකක් නේ. මම නිකන් ගන්නම්කෝ මේක කියලා. හරිද? එතකොට ඕක කියලා ගත්තොත් දැන් මම මොකද්ද කිව්වේ? කාණ්ඩේ පහළට යනවා. කාණ්ඩේ පහළට යන්න මේවා පරමාණු ලොකු වෙනවනේ. එහෙම නැත්නම් අරය වැඩි වෙනවා. එතකොට පරිමාව වැඩි වෙනවා. එහෙනම් ආරෝපණ ඝනත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට ආරෝපණ ඝනත්වය අඩු වෙනවා කියන්නේ සජන එන්තල්පියේ ඍණ බව ටික ටික අඩු වෙනවා. හරිද? එහෙනම් සජන එන්තල්පිය ටික ටික අඩු වෙනවා කියන්නේ හරිද? දැන් ඍණ බවක් සාමාන්‍යයෙන් අපි මොනවා හරි ප්‍රතික්‍රියාවක් කරද්දී ලොකු ඍණාගයක් එනවා කියන්නේ ඒකෙන් මොකක්ද වෙන්නේ? සාමාන්‍යයෙන් මේක දන්නවා නේද? ඍණාගයක් එනවා කියන්නේ ශක්තිය එළියට පිට කරනවා කියන එකනේ. එතකොට එහෙනම් මේකේ ශක්තිය මේකේ මේ පැත්තේ ශක්තියට වඩා මේ පැත්තේ ශක්තිය මොකද වෙන්නේ? ශක්තිය පිට කරා කියන්නේ අඩුයි ගොඩක්. එතකොට දන්නවනේ ශක්තිය අඩු වුණාම ස්ථායි කියලා. හරිද? එතකොට අර ගොඩාක් ස්ථායි ප්‍රතික්‍රියා හොඳට වෙනවා. හරිද? අස්ථායිව සාමාන්‍යයෙන් හොඳට වෙන්නේ නැහැ. ඒක දන්නවනේ ස්ථායි ප්‍රතික්‍රියා හොඳට වෙනවා. හරිද? එතකොට මේක ගොඩක් ස්ථායිනේ. හරිද? එතකොට ඍණ බව වැඩි වෙනවා කියන්නේ මොකද වෙන්නේ? මේ සජලණය වෙනවා.
වුණාම හැදෙන ඒවා ස්ථායි. ඒ කියන්නේ එන හොඳට සජලනය වෙනවා කියන්නේ. කියන්නේ ඒක ඒ ප්‍රතික්‍රියාව හොඳට වෙනවා. හරිද? එහෙනම් හරි. දැන් මෙතනට බලමු. හරිද? ඒකට ගත්තොත් පරිමාණ වැඩි වෙනවා, ආරෝපණ ඝනත්වය අඩු වෙනවා. එහෙනම් සජලන එන්තල්පියත් sorry ආරෝපණ ඝනත්වය අඩු වෙනවා, සජලන එන්තල්පියත් අඩු වෙනවා. සජලන එන්තල්පිය අඩු වෙනවා කියන්නේ එහෙනම් සින බව අඩු වෙනවනේ. සින බව අඩු වෙනවා කියන්නේ මොකද වෙන්නේ? මේ වගේ ස්ථායි බව ටික ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? එතකොට ස්ථායි බව ටික ටික අඩු වෙනවා කියන්නේ එහෙනම් ඒ ප්‍රතික්‍රියාව වෙන්න තියෙන හැකියාව අඩුයි. හරිද? එහෙනම් ඒ ප්‍රතික්‍රියාව වෙන්න තියෙන හැකියාව අඩුයි කියන්නේ එහෙනම් එතකොට උඩ තියෙන ප්‍රතික්‍රියා ගොඩක් වෙනවා. පල්ලෙහාට යන්න යන්න ඒ ප්‍රතික්‍රියාව වෙන හැකියාව අඩු වෙනවා කියන්නේ. මේකනේ දිය වෙන එක. එහෙනම් දිය වෙන එක අඩු වෙනවා. හරිද? තේරුණා නේද? ඔය මායි ඔය ටික සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරේ නෑ. හරි. එතකොට මේ ප්‍රශ්න ඉවරයි. හරි. එතනයි තියෙන්නේ. සිවිලා හිතන්නකෝ මේකේ අර මං කියන්න යන්නේ මේ ඉන්න බව වැඩි වුණාම ස්ථායි වෙන්නේ කොහොමද කියලා. හරි. හිතන්නකෝ මොනවා හරි එකක් 500ක් තියෙනවා කියලා කිලෝ ජූල්. හරි. ඒ කියලා එකක් තියෙනවා. හරිද? ඔක B බවට පත් වෙනවා නම් හරිද? එතකොට B බවට පත් වෙද්දී හිතන්නකෝ තාප ප්‍රමාණයක් පිට කරනවා කියලා. ඒකට ජූල් 200ක් පිට කරොත් කිලෝ ජූල්. මේකේ 300යි. හරි. එතකොට එන සාමාන්‍යයෙන් මේ කතාව නම් දන්නවනේ. හරි. ශක්තිය ඒ කියන්නේ මොනවා හරි පද්ධතියක ශක්තිය වැඩි එකකට වඩා ශක්තිය අඩු එකක ස්ථායි. හරි. එතකොට තාප ප්‍රමාණයක් පිට කරපුවාම ඒක ස්ථායි වෙනවා. හරිද? එතකොට අර මං කිව්වේ පිට කරන තාප ප්‍රමාණය ගොඩාක් ලොකුයි නම් ශක්තිය ගොඩාක් අඩු වෙනවනේ මෙතන. 200කට වඩා මෙතන 400ක් විතර පිට කරා නම් මෙතන 100යිනේ. එතකොට මේකේ ශක්තිය ගොඩාක් අඩු. එතකොට ඒක ගොඩාක් ස්ථායි. හරි. එතකොට අර ස්ථායි ඒවා සාමාන්‍ය ස්ථායි ඒවානේ බවටපත් වෙන්න බලන්නේ. එතකොට ස්ථායි බව අඩු වෙනවා කියන්නේ ඒක වෙනවා අඩුයි. ස්ථායි බව වැඩි වෙනවා කියන්නේ ඒක වෙනවා. හරිනේ. දෙවෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ ඉනෝගනික් එක. හරි. x සහ y අනුව ආවර්තිතාවකුවේ S ගොනුවේ මූලද්‍රව්‍ය වේ. ඒවා ජලය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රොක්සයිඩ් සාදයි. හරි. දැන් අර මම ඊයේ සතියේ කිව්වා වගේ ඉස්සෙල්ලාම අපි මේකේ පොට අහු වෙනකම් කියවගෙන යන්න ඕන. හරි. ඒවා ජලය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රොක්සයිඩ් සාදයි. y හයිඩ්‍රොක්සයිඩයට වඩා x හයිඩ්‍රොක්සයිඩය බාෂ්මික වේ. x හයිඩ්‍රොක්සයිඩය ලදරුවන්ගේ සබන් නිෂ්පාදනයේදී භාවිතා කරයි. හරි. අන්න එතනින් තමයි ඔයාලට දැන් මේක හරියට මොකක්ද මොනරෝපේ කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දැන් කර්මාන්ත රසායනයේදී ඉගෙන ගන්නවා සබන් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් බාෂ්මික ද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරනවා. එකෙන් එකක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ වගේම ඒවා පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ඔය රෙදි හොදන සබන් ආන් ඒ වගේ සබන් හදන්න තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරන්නේ. ඒතකොට ලදරුවන්ගේ සබන් හදන්න පාවිච්චි කරන්නේ KOH. හරි. අන්න එතනින් ඔයාලට අඳුර ගන්න පුළුවන් මේ කියන XY කියන එක මොකක්ද කියලා. හරි. දැන් XC හයිඩ්‍රොක්සයිඩ් ලදරුවන්ගේ සබන් නිෂ්පාදනයේදී භාවිත කරයි. එතකොට ඒක අනිවාර්යෙන් KOH ඒ කියන්නේ පොටෑසියම් වෙන්න ඕන X. හරි. y හයිඩ්‍රොක්සයිඩය ගෝලීය උණුසුම්කරණය සඳහා ප්‍රධාන ලෙස හේතු වන වායු වලින් එකක් වන ඉසෙට් වායුව හඳුනා ගැනීමට සාමාන්‍යයෙන් භාවිත කරයි. හරි. ඉස්සෙල්ලාම අපි බලමු ගෝලීය උණුසුම්කරණයට දායක වෙන වායු මොනවද කියලා. ඒකේ ප්‍රධාන වශයෙන් වායු වර්ග 4ක් තියෙනවා. හරි. ඒ කියන්නේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක. හරිතාකාර ආචරණයට හේතු වෙන වායු වර්ග 4ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි ප්‍රධානම එක තමයි CO2. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. හරි. එතකොට ඊළඟට ප්‍රධානම එක මීතේන්. හරි CH4. ඊළඟට ප්‍රධානම එක N2O. nitrous oxide. හරි. ඊළඟට තියෙන්නේ ජල වාෂ්ප. හරි. මෙන්න මේ හතර. හරි. මෙන්න මේ හතර තමයි ප්‍රධාන වශයෙන් හරිතාගාර වායු කියන හතර ප්‍රධාන හරිතාගාර වායු විදිහට ගන්නේ. හරි. මේකෙන් දැන් කියලා තියෙන්නේ y හයිඩ්‍රොක්සයිඩය ගෝලීය උණුසුම්කරණය සඳහා ප්‍රධාන ලෙස හේතු වන වායු වලින් එකක් වන ඉසෙට් වායුව හඳුනා ගැනීමට සාමාන්‍යයෙන් භාවිතා කරයි. එතකොට අපි දන්නවා මෙතනින් දැන් මොකක් හරි කියන්නේ
අකාබනික රසායනය පාවිච්චි කරලා හඳුනා ගන්න එකම වායුව කියන්නේ අපේ සිලබස් එකේ හැටියට තියෙන එකම වායුව තමයි CO2. හරි. එතකොට අපි දන්නවා CO2 අර හුණු දියර බුබුලණය කරපුවාම කිරි පාටක් දෙනවා කියලා. හරි. එතකොට අනිවාර්යෙන් Y ඒ කියන්නේ Y හයිඩ්‍රොක්සයිඩය. එතකොට අපි භාවිතා කරන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඒ කියන්නේ Y කියන්නේ කැල්සියම්. හරි. එතකොට X සහ Y හඳුනා ගන්න. එතකොට X කියන්නේ පොටෑසියම්, Y කියන්නේ කැල්සියම්. හරි. X සහ Y හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. හරි. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම පොටෑසියම් වල ලිව්වොත් ඉස්සෙල්ලාම පළවෙනි කාක්ෂ එක ලියන්න ඕනේ. හරි. එක S දෙකම පිරෙනවා. දෙක S දෙකම පිරෙනවා. එතකොට දෙක P දෙකම පිරෙනවා. එතකොට ඊළඟට තියෙන 3S ඒකත් දෙකම පිරෙනවා. sorry. හරි. ඊළඟට 3S දෙකම පිරෙනවා. හරි. 3P sorry මෙතන 3P 3P 6 වෙන්න ඕනේ. හරි. මෙතන 3P 6යි. ඊළඟට හතරවෙනි අපි දන්නවා මේ පොටෑසියම් සහ කැල්සියම් තියෙන්නේ හතරවෙනි ආවර්තයේ. හතරවෙනි ආවර්තයේ කියලා. එතකොට 4S 1යි. හරි. ඊළඟට කැල්සියම් 1S 2යි. ඒ කියන්නේ පොටෑසියම් වලටම එහා පැත්තේ තියෙන එක ආවර්තිත වගේ. 2S 2යි 1P 6යි 3S 2යි 3P 6යි 4S 2යි. හරි. ඔක තමයි මේක තියෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. හරි. ඊළඟ ප්‍රශ්න. පහන්සිලු පරීක්ෂාවේදී X සහ Y ලාවන පෙන්눔 කරන දැල්ලේ වර්ණය ලියන්න. හරි. දැන් අපි බලමු ඒ කියන්නේ සාමාන්‍ය පහන්සිලු පරීක්ෂාවෙන් හඳුනා ගන්න පුළුවන් සමහර විශේෂ මූලද්‍රව්‍ය විතරයි. හරි. ඒ කියන්නේ මේ වගේ ලවණ වලින් තමයි මේක හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේකේ ලිතියම් වල තියෙන්නේ රතු පාට. හරි. එතකොට සෝඩියම් වල කහ පාට, පොටෑසියම් වල දම් පාට, රුබීඩියම් වල ඇත්තටම රතු දම් පාට කියලා ලිව්වත් හරි, නැත්නම් දම් පාට කියලා ලිව්වත් හරි. එතකොට සීසියම් වල නිල් දම් පාට. එතකොට කැල්සියම් වල තියෙන්නේ කහ නෙමෙයි ගඩොල් රතු පාට. එතකොට ස්ට්‍රොන්ජියම් වල තියෙන්නේ තද රතු නැත්නම් ක්‍රිම්සන් රතු කියලා කිව්වත් හරි. එතකොට බේරියම් වල තියෙන්නේ ඇපල් කොළ පාට. හරි. එතකොට කොපර් වල කියන්නේ දැන් මේ ඔක්කොම S ගෝමයේ මූලද්‍රව්‍ය වුණාට අපිට තව ඊට අමතරව කොපර් සහ ටයිටේනියම් කියන දෙකත් අඳුර ගන්න පුළුවන්. හරි. ඒකෙන් කොපර් කියන එක කොළ පාට දැල්ලක් තමයි ඇති කරන්නේ. හරි. ටයිටේනියම් වලත් කොළට හුරු නිල් පාට දැල්ලක්. හරි. එතකොට හරි. එතකොට X සහ පහන්සිලු පරීක්ෂාවේදී X සහ Y හි ලවණ පෙන්눔 කරන දැල්ලේ වර්ණ ලියන්න. හරි. එතකොට ලිතියම් sorry පොටෑසියම් දාන්න පෙන්눔 කරන්නේ දම් පාට. හරි. එතකොට Y කැල්සියම් පෙන්눔 කරන්නේ ගඩොල් රතු. හරි. ගඩොල් රතු පාට. හරි. ඊළඟට X සහ Y හි පහත දෑ සඳහා සාපේක්ෂ විශාලත්වයන් දක්වන්න. පරමාණුවේ විශාලත්වය. අපි දන්නවා ආවර්තිතා වගුවේ මෙන්න මේ පැත්තට යනකොට පරමාණුවේ විශාලත්වය අඩු වෙනවා. මොකද කියන්නේ? මොකද කිව්වොත් මේ පැත්තේ යද්දි ඉලෙක්ට්‍රෝන ගානත් වැඩි වෙනවා. පරමාණුවේ තියෙන නියුට්‍රෝන ගානත් වැඩි වෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන ගානට
ඉලෙක්ට්‍රෝන වලින් ඇති වෙන බලපෑමට වඩා අර sorry කියන්නේ නියස්ට් එකේ තියෙන ප්‍රෝටෝන ගානත් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ගානට වඩා මේ ප්‍රෝටෝන ප්‍රමාණය වැඩි වීමෙන් ඇති වෙන බලපෑම වැඩි. හරි. ඒ හින්දා මේ පැත්තට යනකොට මෙන්න මේ පරමාණු වල අරය අඩු වෙනවා. හරි. එතකොට පරමාණුවේ විශාලත්වය. එතකොට අපි දන්නවා පොටෑසියම් වලට පස්සේ තමයි කැල්සියම් තියෙන්නේ. හරි. එතකොට මේ පැත්තට එනකොට පරමාණුවේ විශාලත්වය අඩු වෙනවා. එතකොට කැල්සියම් පරමාණුවේ විශාලත්වය අඩුයි. පොටෑසියම් පරමාණුවේ විශාලත්වය වැඩි. එතකොට ඊළඟට ඝනත්වය. හරි. එතකොට ඝනත්වය කියන එක අපි දන්නවා ඝනත්වය density. හරි. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. හරි. එතකොට කැල්සියම් පරමාණුව ගත්තොත් ඒක ස්කන්ධයක් පොටෑසියම් පරමාණුවට වඩා වැඩි. එතකොට මෙන්න මේකත් වැඩි. එතකොට පරිමාව අඩුයි. ඒ කියන්නේ පොටෑසියම් වලට සාපේක්ෂව කැල්සියම් වල පරිමාව අඩුයි. එතකොට ලවයත් විශාලයි. ලවය විශාල වෙලා හරය කුඩා වෙනකොට ඝනත්වය වැඩි වෙනවා. හරි. මොකද මේක අනුලෝමව සමානුපාතිකයි. මේක ප්‍රතිලෝමව සමානුපාතිකයි. හරි. ඒ කියන්නේ මේක වැඩි වෙනකොට මේක වැඩි වෙනවා. ඒතකොට මේක අඩු වෙනකොට මේක තවත් වැඩි වෙනවා. එතකොට දැන් මෙතන පරිමාව වැඩි වෙන්නේ අපි කිව්වා දැන් මේ පැත්තට යද්දි අරය අඩු වෙනවා කියලානේ. අරය අඩු වෙනකොට පරිමාවත් අඩු වෙනවා. ඒ හින්දා එතකොට පරිමාව අඩු වෙනවා. එතකොට ඝනත්වයක් වැඩි වෙනවා. ඊළඟට ද්‍රවාංකය. සාමාන්‍යයෙන් ඕනම මූලද්‍රව්‍යයක ද්‍රවාංකයට බලපාන්නේ ඒකේ තියෙන බන්ධන ස්වභාවය. හරි. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් පොටෑසියම් කැල්සියම් කියන දෙකම ලෝහ වලට තමයි ආයි තියෙන්නේ. එතකොට ලෝහ වල තියෙන්නේ ලෝහක බන්ධන කියන එක. හරි. එතකොට අර අපි දන්නවා අර ඉලෙක්ට්‍රෝන ජලාශයක කියන්නේ අයන ජලාශයක වගේ තියෙන්නේ ධන ඍණ අයන කියන්නේ ගිලිලා තමයි තියෙන්නේ. හරි. එතකොට අපි කැල්සියම් ගත්තොත් කැල්සියම් වලින් ඒ ඉලෙක්ට්‍රෝන කියන්නේ අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන සමුද්‍රය වගේ කියන්නේ මේ මෙන්න මෙහෙම ධනාරෝපණයි ඒ කියන්නේ ලෝහ පරමාණු මෙහෙම තියෙද්දි ඒවා අතරින් පතර ඉලෙක්ට්‍රෝන අර ගිලිලා තියෙනවා. හරි. හරි. එතකොට ඕනම ලෝහයක මෙන්න මෙහෙම දෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට ඒ ලෝහක බන්ධනයේ තියෙන ශක්තිය වැඩි වෙනවා. හරි. මොකද එතකොට හැම පැත්තකට තියෙන බැඳීම් වැඩි වෙන හින්දා කියන ධන ඍණ ආකර්ෂණ හැම පැත්තටම හොඳින් මේ බැඳිලා වගේ තියෙන හින්දා දෙන ඒ කියන්නේ ඒකෙන් දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනකොට ලෝහක බන්ධනයේ ශක්තිය වැඩි වෙනවා. හරි. එතකොට අපි දන්නවා ඔය යකඩ එතකොට කොපර් ඒ වගේ ගොඩාක් ඒ කියන්නේ විශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් දෙන්න පුළුවන් මේ බන්ධනයට. ඒ හින්දා ඒ වගේ සාමාන්‍ය ද්‍රවාංකය ගොඩක්ම වැඩි යකඩ වල එහෙම. හරි. එතකොට අපි දන්නවා පොටෑසියම් වලින් හදන්නේ ධන 1 අයන. එතකොට කැල්සියම් වලින් ධන 2 අයන හදන්නේ. ඒ කියන්නේ පොටෑසියම් වලට තියෙනවා කැල්සියම් කියන්නේ පොටෑසියම් වලට වඩා කැල්සියම් වලට අර ඉලෙක්ට්‍රෝන සාගරයට කියන්නේ ඉලෙක්ට්‍රෝන සාගරයට දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. හරි. ඒ කියන්නේ ඒකෙන් ඉලෙක්ට්‍රෝන ගාන වැඩියෙන් දෙන හින්දා ඒ බන්ධනය ටිකක් ශක්තිමත්. ඒ හින්දා මේකෙදි මෙන්න මේකේ ද්‍රවාංකය වැඩිම මූල ද්‍රව්‍ය වෙන්නේ Y. හරි. ඒ කියන්නේ Y වල විශාලයි X වල කුඩයි. එතකොට පළමු අයනීකරණ ශක්තිය. හරි. අපි දන්නවා මේ ඕනම ආවර්තයක් දිගේ දකුණු පැත්තට යද්දී අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. හරි. මෙන්න මෙහෙට යද්දී අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. මොකද කිව්වා? දැන් අපි දැන් මේකේ තියෙන උදාහරණ දෙකම ගමුකෝ. පොටෑසියම්, කැල්සියම්. හරි. එතකොට දැන් මෙතන තියෙන පොටෑසියම්
දැන් පළමු අයනීකරණ ශක්තිය කියලා නේ තියෙන්නේ. ඒතකොට පළමු අයනීකරණ ශක්තිය කියන්නේ අවසාන කවචයෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න තියෙන කියන්නේ ඉවත් කර ගැනීම සඳහා ලබා දිය යුතු ශක්තිය. හරි. එතකොට දැන් මෙතන පොටෑසියම් ගත්තොත් ඒකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරොත් ඒක එනවා ආගන් වල වින්‍යාසයට. හරි. ඔව්. එතකොට ආගන් වල තියෙන්නේ ස්ථිර ව්‍යුහය. හරි. ඒ කියන්නේ මේ ස්ථිර ඒ කියන්නේ ශක්තිය ඒ කියන්නේ එතකොට අන්තිමට දැන් එක ආයනයක් අයින් කරපුවාම ඒක අර මේ මුළු කවචයම මේ මුළු ශක්ති මට්ටමම අයින් වෙලා මෙන්න මේ ඒ කියන්නේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙච්ච වින්‍යාසයකට එනවා. හරි. ඒ හින්දා ඒකට දෙන්න ඕන ශක්ති ප්‍රමාණය අඩුයි. හරි. ඒ කියන්නේ ප්ලේසියෙන්ම එතනට යන්න තමයි බලන් ඉන්නේ කොයි වෙලාවක. හරි. එතකොට ඒකේ දෙන්න ඕන ශක්තිය අඩුයි. එතකොට කැල්සියම් ගත්තොත් එහෙම එයාට ධන දෙකක් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරොත් මේ මෙතන ඒ කියන්නේ මේ වින්‍යාසය ලබා ගන්න පුළුවන්. හරි. ඒ දැන් මෙතන පළමු අයනීකරණ ශක්තියනේ. එතකොට කැල්සියම් වල එක අයනයක් අයින් කරාම තිබ්බ තත්ත්වයට වඩා අස්ථායි ව්‍යුහයකට තමයි එන්නේ. හරි. ඒකට හේතුව තමයි ඉතින් මෙතන දැන් 4s2 මෙතන 4s1 හරි දැන් 4s2 සම්පූර්ණයෙන්ම පිරීලා තියෙනවා හරි දැන් අපි කාක්ෂික වලින් ගත්තොත් මෙහෙම මෙන්න මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙකම සම්පූර්ණයෙන්ම පිරීලා හරි එතකොට මෙතන පිරීලා තියෙන්නේ එකක් විතරයි හරි එතකොට මෙයාගේ ඊළඟට පිරෙන්න තියෙන්නේ 4p හරි එතකොට ඒ හින්දා මෙයාගේ මෙන්න මේ ස්ථිර ව්‍යුහ ඒ කියන්නේ තරමක් ස්ථිර ව්‍යුහය අර වගේම නෙවෙයි මේකේ තරමක් ස්ථිර ව්‍යුහය කැඩිලා මේකෙන් එකක් අයින් වෙලා මෙන්න මේ වගේ ව්‍යුහයකට එන්න වෙන හින්දා ඒක ටිකක් අස්ථායි හරි ඒ කියන්නේ මෙතන එක කවචයක් පිළිලානේ ඒ හින්දා ඒක අස්ථායි ඒ හින්දා මේකට වැඩි ශක්තියක් දෙන්න ඕන පළමු ඒ කියන්නේ අන්තිම කවචයෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න හරි එතකොට ඒ හින්දා කැල්සියම් වල පළමු අයනීකරණ ශක්තිය වැඩි හරි හරි එතකොට පළමු අයනීකරණ ශක්තිය වැඩි වැඩි එක y අඩු එක z හරි එතකොට z ඊළඟට z හඳුනා ගන්න z කියන්නේ අර අපි කලින් කතා කරපු හරිතාගාර ආචරණයට බලපාන වායු වර්ගය හරි එතකොට ඒක තමයි CO2 හරි ඊළඟ ඉසෙට් හඳුනා ගැනීම සඳහා වයිහි හයිඩ්‍රොක්සයිඩය භාවිතා කළ හැක්කේ කෙසේදැයි තුලිත රසායනික සමීකරණ පමණක් භාවිතයෙන් දක්වන්න. අවක්ෂේප ඇතොත් පහළට ඊතලයක් ලෙස සහ හඳුනා ගැනීමේදී උපයෝගී වන අවක්ෂේපවල ද්‍රාවණවල වර්ණ දක්වන්න. ඒ කියන්නේ අර කිරිසුදු පාට කියන එකත් කියන්න ඕනේ කියන්නේ. හරි. එතකොට ඉස්සෙල්ලාම CO2 බුබලනය කරනවා CO2 කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක බුබලනය කරපුවාම ඉස්සෙල්ලාම කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා සහ ජලය දොර මේක කිරිසුදු පැහැයි හරි එතකොට තවදුරටත් අපි මේක බුබලනය කරගෙන ගියොත් එහෙම මෙන්න මේ කැල්සියම් කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් තවදුරටත් බුබලනය කියන්නේ මේක සම්පූර්ණයෙන් නිදිලා තවදුරටත් බුබලනය කරගෙන ගියාම මෙන්න මෙහෙම ගිහින් ආයි කැල්සියම් බයිකාබනේට් හැදෙනවා හරි හරි එතකොට මෙන්න මේක අවර්ණ සංයෝගයක් හරි මේක අවර්ණ
හරි එතකොට මේකේ භෞතික අවස්ථා දක්වන්න ඕනේ නැහැ මොකද මේක අකාබනික රසායනික ඉනෝගනික ප්‍රශ්නයක් ඉඳලා ඒත් ඔයාලා ෆිසිකල් භෞතික රසායනික ගානක් එහෙම ගානක තියෙන එහෙම හදද්දී භෞතික අවස්ථා ලියන එක අනිවාර්යයි. හරි ඒක මතක තියාගන්න. හරි ඊළඟ එක. අවක්ෂේප ඇතොත් හරි අපි දැන් අවක්ෂේප. හරි. හරි ඊළඟ එක. කාබනේටයක් වශයෙන් පවතින වෛහි ස්වභාවික ප්‍රභවය. විෂ බීජ නාශකයක් නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කෙරේ. හරි. ඒතකොට කාබනේටයක් වශයෙන් පවතින වෛහි ස්වභාවික ප්‍රභවය. ඒතකොට කාබනේට කියන්නේ ඒතකොට කැල්සියම් කාබනේට්. ඒතකොට කැල්සියම් කාබනේට් තියෙන ස්වභාවික ප්‍රභව තමයි අපි දන්නවා හුණු ගල්, එතකොට කොරල් පර, එතකොට ඩොලමයිට් කියන එකෙත් තියෙන කැල්සියම් කාබනේට්. එතකොට ඔයාලා පරිසර රසායන ටික ගොඩක් තව ඉගෙන ගන්න ලැබෙයි. හරි. ඒ වගේ මොකක් හරි එක ප්‍රභවයක් ලියවම හරි. එතකොට ඊළඟ එක විස බීජ නාශකය. හරි. දැන් කැල්සියම් කාබනේට් වලින් හදන එකම අපි සිලබස් එකේ තියෙන විස බීජ නාශකය තමයි විරංජන කුඩු. හරි. විරංජන කුඩු කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය ක්ලෝරින් කියලා කියන්නේ. අතන ක්ලෝරින් නෙවෙයි. විරංජන කුඩු කියන්නේ කැල්සියම් ඔක්සයිඩ් ක්ලෝරයිඩ්. හරි. ඒක තමයි විස බීජ නාශකය හඳුනා ගන්න. හරි. ඒක දිනු කියන්නේ විරංජන කුඩු කැල්සියම් ඔක්සික්ලෝරයිඩ්. හරි. විරංජන කුඩු. හරි. එතකොට දැන් මේක සාමාන්‍ය මෙන්න මේක ලියුවත් ඇති. මේක තමයි අපි ඔය කෙටි කරලා ලියන්නේ. හැබැයි මේක ඇත්ත කියන්නේ සම්පූර්ණ විදිහ ලියුවොත් එහෙම කැල්සියම් සික්ලෝරයිඩ් දෙකයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකයි කැල්සියම් ක්ලෝරයිඩ් දෙකයි සහ ජලය දෙකයි. හරි. මේක මතක තියාගන්න එච්චර එහෙම අමාරු වෙන්නේ නැහැ. මොකද මේ ඇත්තට මෙහෙම තියෙන්නේ අර ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කැල්සියම් ඔක්සික්ලෝරයිඩ් වලට හැරෙන්නේ නැති හින්දා දැන් ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මේක නිෂ්පාදනයේ එක අතු ඒ කියන්නේ එක අවස්ථාවක්. හරි. ඒක ඒ කියන්නේ මෙන්න මේ ක්‍රමයේ ගොඩක් මතක තියාගන්න සමහර විට මේකට ලකුණු දෙන්නත් ඉඩ තියෙනවා. මේකට දෙන්නේ නැතුව. ඒ හින්දා මේක මතක තියාගන්න. හරි. ඊළඟ එක. විස බීජ නාශක නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර තුලිත රසායනික සමීකරණ පමණක් භාවිතයෙන් ලියන්න. හරි. ඒ කියන්නේ මේ මොනවද විරංජන කුඩු හදන විදිහ. හරි. හරි. එතකොට ඉස්සල්ලාම කරන්නේ කැල්සියම් කාබනේට් අරගෙන ඒක වාතේ රත් කරලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හදනවා. හරි. ඊළඟට මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් ජලයට දැම්මහම අපි දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. හරි. ඒතර මෙන්න මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අර ඔයාලා දන්නවා අර භ්‍රමණ කුටීරයක් තුලදී ආයෙ ක්ලෝරින් වායුව එක පැත්තකින් යවලා අනිත් පැත්තෙන් මෙන්න මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බියර වශයෙන් තියලා අන්න ඒ දෙක හොඳට කලවම් කරනවා කියලා. හරි. මෙන්න මේ දෙක එකතු කරලා මෙන්න මේක හදනවා. වෙලා යන හින්දා මෙන්න මේක තමයි හැදෙන්නේ. හරි. මෙතන ඉහාට මෙන්න මේක හැදෙනවා. හරි. ඊළඟ දී ඇති ලයිස්තුවෙන් සුදුසු ද්‍රාවණයක් තෝරාගෙන කොටුව තුල ලිවීමෙන් පහත දී ඇති ප්‍රතික්‍රියා සම්පූර්ණ කරන්න. ද්‍රාවණ ලයිස්තුව පිළිවෙලින් නොවේ. සෝඩියම් තයෝසල්ෆේට්, සිල්වර් නයිට්‍රේට්, පොටෑසියම් සල්ෆේට්, ඇමෝනියම් කාබනේට්, බේරියම් ක්ලෝරයිඩ් සහ
පොටෑසියම් අයොඩයිඩ් දීලා තියෙනවා. හරි. හරි. ඒකේ පළවෙනි එක. එතකොට එක් ද්‍රාවණයක් එක්වරක් පමණක් භාවිතා කළ යුතුයි. ඒ කියන්නේ එකට විතරයි දාන්න පුළුවන්. හරි. එතකොට පළවෙනි එක බේරියම් ක්ලෝරයිඩ් වලට මොනවා හරි දැම්මහම තනුක HCl හි ද්‍රවණය වී පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙන සුදු පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා. හරි. එතකොට දැන් ඔයාලා දන්නවා දෙවෙනි කාණ්ඩයේ තිබ්බත් බේරියම් කියන්නේ ටිකක් විශේෂ මූලද්‍රව්‍යයක්. හරි. ඒකේ ගොඩාක් සංයෝග කියන්නේ මේ අවක්ෂේප හදනවා. හරි. මම ගත්තොත් හරි බේරියම් අයන් එතකොට ඒක ඔතනම කාබනේට් එකක් අවක්ෂේපයක්. හරි. එතකොට සල්ෆේටයක් අවක්ෂේපයක්. සල්ෆයිටයත් අවක්ෂේපයක්. සල්ෆේටයත් අවක්ෂේපයක්. එතකොට ක්‍රෝමේටයත් අවක්ෂේපයක්. එතකොට ෆොස්ෆේට් ඒකත් අවක්ෂේපයක්. හරි. ගොඩක් ද්‍රව්‍යතාවය අඩු සංයෝග හදන මූලද්‍රව්‍යයක් තමයි බේරියම් කියන්නේ. හරි. හරි. එතකොට බේරියම් ක්ලෝරයිඩ් මේක එතකොට මේ අනිවාර්ය බේරියම් වල මොකක් හරි සංයෝගයක් තමයි මේ සුදු පැහැදිලි අවක්ෂේපයක් ලබා දෙනවා ඇත්තේ. එතකොට මේ සංයෝගය මොකද්ද කියන්නේ ඕන කරන ඇනායනය මොකද්ද කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. හරි. තනුක HCl හි ද්‍රවණය වී පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙන සුදු පැහැති අවක්ෂේපයක්. හරි. එතකොට ඉස්සලම සෝඩියම් තයෝසල්ෆේට් ගත්තොත් බේරියම් තයෝසල්ෆේට් අවක්ෂේපය ලබා දෙනවා. හරි. ඉස්සලාම එකේ මේකේ. හරි. බේරියම් තයෝසල්ෆේට් අවක්ෂේපය ලබා දෙනවා. හැබැයි ඊළඟට තියෙනවා මේක HCl එක ප්‍රතික්‍රියා කරනවා කියලා. ඒ කියන්නේ HCl වල දිය වෙනවා කියන්නේ HCl එක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. හරි. එතකොට HCl එක දිය වෙනවා කියන්නේ HCl එක දිය වෙනවා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක්. හරි. මෙන්න මෙහෙම S2O3 2- plus එකයි H plus ප්‍රතික්‍රියා කරලා හැදෙනවා SO2 H2O සහ මෙන්න මෙතන මේක තමයි විශේෂ එක සල්ෆර් හැදෙනවා. හරි. එතකොට මේ සල්ෆර් කියන්නේ පොඩි දුමාරයක් වගේ අන්න ඒ අවක්ෂේපේ රැඳිලා තියෙනවා. හරි. ඒත් අපිට මෙතන ප්‍රශ්නේදී කියනවා පැහැදිලි ද්‍රාවණයක් ලබා දෙන එක කියලා. හරි. එතකොට ඒක තයෝසල්ෆේට් එක වෙන්න බෑ. මොකද තයෝසල්ෆේට් එක අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් අවක්ෂේපයක් ලබා දෙනවා. ඒක සාමාන්‍ය දුමාරයක් වගේ ඒ ද්‍රාවණේ තියෙනවා. හරි. එහෙනම් ඒක වෙන්න බෑ. හරි. එතකොට ඊළඟ එක බේරියම් ක්ලෝරයිඩ් සිල්වර් නයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරලා අපිට සිල්වර් ක්ලෝරයිඩ් ලබා දෙන්න පුළුවන්. හරි. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් ලබා දුන්නට එතකොට ඒකත් සුදු පැහැ අවක්ෂේපයක් තමයි. හැබැයි සිල්වර් ක්ලෝරයිඩ් තනුක HCl වල දිය වෙන්නේ නැහැ. මොකද ඔයාලට කාණ්ඩ විශ්ලේෂණයේදී මතක ඇති පළවෙනි එකේදී HCl එක දැන් කාණ්ඩ විශ්ලේෂණයේ පළවෙනි පියවර විදිහට අපි සිල්වර් මර්කරි ලෙඩ් කියන තුන තමයි අවක්ෂේප වෙන්නේ. එතකොට HCl ඒක HCl වලට සිල්වර් ආයනය යොදපුවාම සිල්වර් ආයන කියන්නේ සිල්වර් ක්ලෝරයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. ඒ කියන්නේ ඒක වතුරේ දිය වෙන්නේ නැහැ කියන එකනේ. හරි. එතකොට HCl වල ඒක දිය වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මෙතනදී HCl වල දිය වෙනවා කියලා. හරි. එතකොට ඊළඟ එක පොටෑසියම් සල්ෆේට්. හරි. එතකොට පොටෑසියම් සල්ෆේට් උත් තියෙනවා. හරි. එතකොට ඔයාලා දන්නවා පොටෑසියම් සල්ෆේට් බේරියම් ක්ලෝරයිඩ් එක එකතු වෙලා හැදෙන්නේ
බේරියම් සල්ෆේට්. හරි. එතකොට දැන් බේරියම් සල්ෆේට් කියන එක සල්ෆේට් කියන එක ටිකක් ස්ථීර කාණ්ඩයක්. හරි. එතකොට සල්ෆේටය කියන එක කොහෙත් දැන් මෙතන කැට ඇනායන වලත් ස්ථීර ඇනායන සහ ටිකක් අස්ථීර ඇනායන තියෙනවා. හරි. දැන් මෙතන සල්ෆේටය කියන්නේ ටිකක් අස්ථීරයි. හරි. ඒ කියන්නේ මෙන්න මේක තව කොටස් වල කැඩෙන්න පුළුවන් හැකියාව වැඩි. සල්ෆේට්. එතකොට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔක්සිකරණ ඉහළම ඔක්සිකරණ තත්ත්වයට පත් වෙච්ච නැති. දැන් සල්ෆර් එහෙම ඉහළම එකටපත් වෙලා නැහැ. හරි. දැන් මෙතන ගත්තොත් ඔව් මෙතන තියෙන්නේ මෙතන ඔක්සිජන් වල ඍණ 2යි. ඒතකොට 2 3 6යි. 6 එහා පැත්තට ගියාම 6න් 2ක් 4යි. 4 දෙකෙන් ගියාම මෙතන ධන 2 වගේ අවස්ථාවක් තමයි තියෙන්නේ. හරි. ඒත් මෙතනම ගත්තොත් එහෙම ඒක තියෙනවා ධන 6 අවස්ථාවේ. හරි. ඒ හින්දා මෙන්න මේක ගොඩක් ස්ථීර අවස්ථාවක තමයි තියෙන්නේ. හරි. ඒ හින්දා ඒක තව දුරටත් HCl එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඒතකොට ඒක HCl එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි. එතකොට ඊළඟ එක ඇමෝනියම් කාබනේට්. හරි. දැන් ඔයාලා දන්නවා කාබනේට්. කාබනේට් කියන කාණ්ඩය ගොඩක් වෙලාවට අම්ල සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියලා. හරි. එතකොට එහෙනම් ඊළඟ එක බේරියම් ක්ලෝරයිඩ්. දැන් මෙතනත් බේරියම් ක්ලෝරයිඩ් නේ. එතකොට ඒක වෙන්නත් බෑ. හරි. එතකොට පොටෑසියම් අයඩයිඩ්. එතකොට බේරියම් අයඩයිඩ් කියන එක ජලයේ දිය වෙන එක. හරි. එතකොට ඒක අවක්ෂේපයක් නෙවෙයි. එතකොට ගැළපෙන එකම උත්තරය මෙන්න මේක. හරි. එතකොට මෙන්න මේක තමයි ගැළපෙන එකම උත්තරය. හරි. හරි. ඊළඟට ලෙඩ් නයිට්‍රේට්. මොකක් ලෙඩ් නයිට්‍රේට් සංයෝගයක එක්ක ප්‍රතික්‍රියා කරලා B උණු ජලයේ ද්‍රවණය වන කහ පැහැති අවක්ෂේපයක්. හරි. එතකොට දැන් ඔයාලා දන්නවා ලෙඩ් වලින් හදන එක කහ පැහැති ඒ කියන්නේ මෙතන තියෙන අයනත් එක්ක බලපුවාම මේක එකම මේකේ තියෙන අයන එක බලපුවාම කහ පැහැ අවක්ෂේපයක් හදන්නේ අයඩයිඩ් එක විතරයි. හරි. මෙන්න මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙම. හරි. එතකොට හැලජන් ඒ කියන්නේ ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් කියන එක අයන එක හදන සංයෝග තුන තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේක ලෙඩ් ක්ලෝරයිඩ්. හරි. එතකොට මේක ලෙඩ් බ්‍රෝමයිඩ්. මේක ලෙඩ් අයඩයිඩ්. හරි. මේක ටිකක් මේක තරමක් ජලයේ දිය වෙනවා. මේක ඊට වඩා ටිකක් අඩුවෙන් දිය වෙන්නේ. මේකත් ඊට වඩා ටිකක් අඩුවෙන් දිය වෙනවා. හරි. එතකොට මෙතන කියලා තියෙන්නේ උණු ජලයේ ද්‍රවණය වෙන. දැන් සිසිල් ජලයේ මේ වගේ අවක්ෂේපයක් විදිහට තිබ්බට මේක උණු ජලය කියන්නේ ටිකක් උණු කරපුවාම මෙන්න මේ අවක්ෂේපය දිය වෙනවා. හරි. ඒතකොට කහපාහ අවක්ෂේපය PB ඒ කියන්නේ ලෙඩ් අයඩයිඩ්. හරි. එතකොට ඒක ලෙඩ් අයඩයිඩ් වෙන්න නම් මේකට දාන්න ඕන පොටෑසියම් අයඩයිඩ්. හරි. එතකොට මෙන්න මේක දෙක. හරි. ඊළඟ එක සිල්වර් නයිට්‍රේට්. සිල්වර් නයිට්‍රේට් එක මොකක් හරි එකක් ප්‍රතික්‍රියා කරලා කල් තැබීමේදී කළු පැහැවෙන සුදු පැහැති අවක්ෂේපයක්. හරි. ඒ කියන්නේ දැන් සිල්වර් වල තියෙන සිල්වර් කළු පැහැ අවක්ෂේප ලබා දෙන අවස්ථා තුනක් තියෙනවා. හරි. අපි බලමු මොකද කියලා. හරි. එන්න මේක. හරි. සිල්වර් කළු පැහැ ලබා දෙන්නේ සිල්වර් සල්ෆයිඩ්. සල්ෆයිඩ් සහ සිල්වර් ඔක්සයිඩ් කියන අවස්ථා දෙකක්. තව අපි ගත්තොත් සිල්වර් ලෝහය විදිහට අවක්ෂේප වෙනකොට ඒක ලබා දෙන්නේ සාමාන්‍ය කළු පැහැ අවක්ෂේපයක්. හරි. ඒ හින්දා එන්නේ මේ අවස්ථා තුනෙන් එකක් වෙන්න ඕන. හරි. හරි. එතකොට මේක කියනවා කල් තැබීමේදී කළු පැහැ වෙනවා කියලා. එතකොට දැන් එතකොට කල් තැබීමේදී කළු පැහැ වෙන එකක් වෙන්න නම් අර තුනෙන් ඒ කියන්නේ ඉස්සෙල්ලම සුදු පැහැ අවක්ෂේපයක් ලැබිලා පස්සේ කළු පැහැ වෙන එකක් වෙන්න ඕන. හරි. එතකොට ඉස්සෙල්ලාම බලමු නයිට්‍රේට් එකත් එක්ක.
සිල්වර් නයිට්‍රේට් ආය සිල්වර් නයිට්‍රේට් එක ඒකේ ප්‍රතික්‍රියාවක් නැහැ. එතකොට සල්ෆේට් ඒක කල් අවක්ෂේපයක් හදන මේ අවක්ෂේපයක් හදන ඒක සුදු පැහැ එකක් කියන්නේ මේ කල් තැබීමේදී කළු පැහැ වෙන්නේ නැහැ. එතකොට කාබනේටයත් එහෙමයි. එතකොට ක්ලෝරයිඩ් සුදු පැහැ අවක්ෂේපයක් ඒ වුණාට ඒක කල් තැබීමේදී කළු පැහැ වෙන්නේ නැහැ. එතකොට අයඩයිඩ්යත් එහෙමයි. හරි. එතකොට ඉතුරු වෙන එකම එක තයෝසල්ෆේට්. අපි බලමු තයෝසල්ෆේට් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ. හරි. ඉස්සලාම සිල්වර් නයිට්‍රේටයට සෝඩියම් තයෝසල්ෆේට් එකතු කරාම ඉස්සලාම හැදෙනවා සිල්වර් තයෝසල්ෆේට්. හරි. එතකොට මේක සුදු පැහැ අවක්ෂේපය. එතකොට මේක තවදුරටත් ජලය සහ ජලය දාලා රත් කරද්දී රත් කරනකොට හැදෙනවා පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් වැරදුනා. මෙතන ජලය සහ දාලා රත් කරන එක නෙවෙයි. මෙතන ගන්නේ තවදුරටත් සෝඩියම් තයෝසල්ෆේට් දාද්දී. හරි. මෙතන තවදුරටත් සෝඩියම් තයෝසල්ෆේට් දාද්දී හැදෙනවා මෙන්න මේ සංකීර්ණ. මෙන්න මේ සංකීර්ණය හැදෙනවා. හරි. ඊට පස්සේ ඒකට තවදුරටත් දාගෙන ගියොත් අර කලින් කිව්ව ජලය දාලා රත් කරොත් හැදෙනවා Ag2S. හරි. මෙන්න මේක කළු පැහැ සංයුගය. හරි. හරි. එතකොට තයෝසල්ෆේට් තමයි ඒකට යොදන්න ඕනේ. හරි. එතකොට සිල්වර් නයිට්‍රේට් වලට තයෝසල්ෆේට් දැම්මම තමයි මෙන්න මේ වගේ පස්සේ මුලින් සුදු පාට වෙලා පස්සේ කළු පාට වෙන අවක්ෂේපයක් හැදෙන්නේ. හරි. ඒතකොට ඒක මෙන්න මේක 3. ඊළඟ පොටෑසියම් සල්ෆේට් නෙවෙයි සල්ෆයිඩ්. තනුක HCl හි ද්‍රවණය වන සුදු පැහැති අවක්ෂේපයක්. හරි. ඒතකොට දැන් මම කලින් කිව්වා අර ඉහළම ඔක්සිකරණ තත්ත්වයට පත් වෙලා නැති ගොඩක් ඍණ අයන ගොඩක් අස්ථායි කියනවා. හරි. දැන් මෙතන තියෙන SO3 අයනයත් එහෙමයි. හරි. මෙහෙම මෙතන තියෙන SO3 අයනය. ඒකට කියන්නේ එයා ගොඩක් කැමති මෙන්න මේ අවස්ථාවේ ඉන්නේ සල්ෆේට්. හරි. ඒක ඉහළම ඔක්සිකරණ අවස්ථාවන්නේ. එහෙනම් මේක ටිකක් අස්ථායි. හරි. අස්ථායි අවස්ථාවක තියෙනවා. එතකොට තනුක HCl ද්‍රවණය වෙන සුදු පැහැති අවක්ෂේපයක්. එතකොට අපිට මෙතන අවක්ෂේප දෙන්නේ වගේ තියෙන සල්ෆයිඩ් වල අනිවාර්යෙන් දැන් මෙතන තියෙන පොටෑසියම්නේ. පොටෑසියම් සාමාන්‍ය මොකක් එකවත් එහෙම අවක්ෂේපයක් ලබා දෙන එකක් නෙවෙයි. එහෙනම් අනිවාර්යෙන් මේක ධන අයනේ තියෙනකොට මේ උඩ දීලා තියෙන සංයෝගවල. හරි. එතකොට මෙතන සෝඩියම් එහෙම අවක්ෂේප දෙන්නේ නැහැ. එතකොට සිල්වර් නම් එහෙම දෙනවා. හරි. එතකොට සිල්වර් සල්ෆයිඩ් සුදු පැහැ අවක්ෂේපයක් වුණාට ඒක තනුක HCl වල දිය වෙන්නේ නැහැ. හරි. ඊළඟට පොටෑසියම් සල්ෆේට් එතනත් අරගමනේ.
එතෙන්ද ඒකේ අයන වෙනසක් නැහැ. ඒතකොට ඇමෝනියා වල තියෙන හැම සංයෝගයක්ම ජලයේ ද්‍රාව්‍ය වෙනවා. එහෙනම් ඒක අවක්ෂේපයක් දෙන්න විදිහක් නැහැ. හරි. එතකොට මෙන්න අර අපි කලිමුත් කිව්ව එක අහු වෙනවා. බේරියම්. හරි. එතකොට බේරියම් ක්ලෝරයිඩ් මෙන්න මේකට දාපුවාම අපි කලින් කිව්වා වගේ බේරියම් සල්ෆයිඩ් අවක්ෂේපය හැදෙනවා. හරි. මෙන්න මේක. හරි. එතකොට දැන් බේරියම් සල්ෆයිඩ් අවක්ෂේපයට HCl දාලා ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හරි. මොකද මේ සල්ෆයිඩ් ටිකක් අස්ථායි හින්දා. හරි. එතකොට මෙන්න මේක තමයි 4. සෝඩියම් බ්‍රෝමයිඩ් සාන්ද්‍ර ඇමෝනියාහි සම්පූර්ණයෙන්ම ද්‍රවණය වන ලා කහ පැහැති අවක්ෂේපයක්. හරි. එතකොට අපි බලමු මෙතනින් ආයේ අවක්ෂේප එහෙම ලා කහ පැහැ අවක්ෂේපයක් ලබා දෙන්නේ මොකද්ද කියලා. හරි. එතකොට දැන් අනිවාර්යයෙන් මෙතන මේ බ්‍රෝමයිඩ් අයනය තියෙනකොට ඔයාලට තේරෙනවා දැන් අපිට 4ක් මේ ටික යොදාගෙන තියෙන හින්දා සිල්වර් නයිට්‍රේට් සහ පොටෑසියම් සල්ෆයිඩ් පොටෑසියම් සල්ෆේට් කියන ඒ දෙක එකක් වෙන්න ඕන. හරි. එතකොට පොටෑසියම් සල්ෆේට් එක කිසිම අවක්ෂේපයක් දෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් සිල්වර් නයිට්‍රේට් වෙන්න ඕන. හරි. එතකොට අපි අර කලින් දැම්ම සටහනේ බැලුවොත් ඒක එතන නම් දාලා නැහැ. හරි කොහොම හරි සිල්වර් මේ දාලා තියෙනවා. සිල්වර් බ්‍රෝමයිඩ් කියන්නේ කහ පැහැ අවක්ෂේපයක්. හරි. හරි. ඒතර සාන්ද්‍ර ඇමෝනියාහි සම්පූර්ණයෙන්ම ද්‍රවණය. දැන් කොහොමද සිල්වර් නයිට්‍රේට් කියලා එක ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒක සාන්ද්‍ර ඇමෝනියාහි ද්‍රවණය වෙනවා. ඔයාලා දන්නවා ඒක සිල්වර් වලින් සිල්වර් ඇමෝනියත් එක්ක එකතු වෙලා සංකීර්ණ හදනවා. හරි. ඊළඟ එක. දැන් ඒක අඳුරගන්න පුළුවන්. ඒක පළවෙනි එකේම අඳුරගන්න. ඊළඟ එක. බේරියම් නයිට්‍රේට්. තනුක HCl හි ද්‍රවණය නොවන සුදු පැහැ අවක්ෂේපය. ඒතර අනිවාර්යෙන් ඉතුරු වෙන්නේ අර කලිමුත් මම කිව්වා බේරියම් සල්ෆේට් ටිකක් කියන්නේ අරකට වඩා ස්ථායි එකක්. ස්ථායි හින්දා ඒක තවත් තවදුරටත් අම්ලවල දිය වෙන්න අවස්ථාවක් නැහැ. හරි. ඒ හින්දා ද්‍රවණය නොවන සුදු පැහැ අවක්ෂේපයක් ලබා දෙන්නේ. මෙතන බේරියම් තියෙනවා අයනේ. බේරියම් ධන අයනේ තියෙනවා. මෙතන සල්ෆේට් අයනේ තියෙනවා. හරි. ඒකට බේරියම් සල්ෆේට්. හැදින් බේරියම් සල්ෆේට් හැදෙන්නේ. එතකොට ඒකට අදාළ අංකය මේක 6. මේක 5. හරි. ඉහත A සිට F දක්වා ඇති අවක්ෂේපවල රසායනික සූත්‍රය ලියන්න. හරි. ඒ ටික පියාගෙන යන්න. දැන් මෙච්චර කියන්නේ මේ ටික කියලා දුන්න හින්දා ඒ ටික ලේසියෙන් ලියා ගන්න පුළුවන්. එතකොට A කියලා තියෙන්නේ බේරියම් ක්ලෝරයිඩ් එක ඇමෝනියම් කාබනේට් ප්‍රතික්‍රියා කරලා හැදෙන අවක්ෂේපය. එතකොට හැදෙන අවක්ෂේපය තමයි බේරියම් කාබනේට්. එතකොට B වල ප්‍රතික්‍රියා කරන්නේ ලෙඩ් නයිට්‍රේට් එක්ක පොටෑසියම් අයඩයිඩ්. එතකොට ලෙඩ් අයඩයිඩ් තමයි අවක්ෂේපය. PbI. ඊට පස්සේ C වල සිල්වර් නයිට්‍රේට් එක්ක සෝඩියම් තයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ ඒක ඉස්සෙල්ලාම හැදෙන සුදු පාට එකේ නම තමයි ලියන්න කියලා තියෙන්නේ කළු පාට එක නෙමෙයි. ඒක සිල්වර් තයෝසල්ෆේට්. හරි. C D එන හතරවෙනි එක. පොටෑසියම් සල්ෆයිඩ් එක බේරියම් ක්ලෝරයිඩ්. එතකොට බේරියම් සල්ෆයිඩ්. අවක්ෂේප සූත්‍රය ලියන්න කියලා.
P sodium bromide එක silver nitrate. එතකොට silver තමයි අවශ්‍ය පදනම. silver bromide. එතකොට F barium nitrate එක potassium sulfate. එතකොට barium sulfate තමයි අවශ්‍ය. හරි. හරි ඊළඟ. ඉහත B1හි දැක්වෙන A, D හා E අවක්ෂේප ද්‍රවණය වීම සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. හරි. ඒ කියන්නේ අවක්ෂේප ටික ද්‍රවණය වෙන්නේ කොහොමද කියන එක. හරි. අපි ඒ ටිකත් බලමු. පළවෙනියට තියෙන්නේ barium carbonate. barium carbonate HCl නැතිනවා barium chloride ධන H2CO3 කියන්නේ. හැබැයි මේ H2CO3 කියන එක අපි දැන් මෙතන පොඩ්ඩක් ඉස්සර තුලිත කරලා බලමු. මෙතන හයිඩ්‍රජන් දෙකයි. මෙතනට දෙකක් දැම්මු Cl දෙකයි හරි. හරි. තුලිත. හරි. එතකොට මෙන්න මේක තවදුරටත් යෝජනය වෙනවා. H2O ධන CO2 කියන එක. හරි. ඒ කියන්නේ මේක ලියලා තිබ්බත් නැත්නම් මේ කෙලින්ම මේක ලියලා තිබ්බත් ලකුණු දෙනවා. හරි. හරි. ඊළඟ එක barium sulfide. barium sulfide HCl එකතු වෙලා ආයිත් barium chloride ධන H2SO3 කියන එක දෙනවා. හරි. මේකත් අර වගේම අස්ථායි. හරි. එතකොට ඒක කැඩලා හැදෙන්නේ H2O ධන SO2. අතන CO2 වලට නැකන්නේ මෙතන SO2. හරි. ඊළඟ අවශ්‍යක. ඊළඟ තියෙන අර සිල්වර් එක හදන සිල්වර් බ්‍රොමයිඩ් වල සාන්ද්‍ර ඇමෝනියත් එක්ක හදන සංකීර්ණ NH3 සිල්වර් කාණුවක් එක්ක ඇමෝනියා අණු දෙකක් එකතු වෙලා මේකේ මෙතන දැන් මේක ධන අයනයක්. එතකොට ධන එක අයනයක් ඉඳලා ඒක Br එකක් එක්ක එකතු වෙනවා. හරි. මෙන්න මේක තමයි ආදන සංකීර්ණය. හරි. එතකොට තුලිත වෙන්න මෙතනද දෙකක් දැම්මම මෙතනටත් එන්න ඕන දෙකක්. කලින් එක. හරි. හරි. එතකොට මේ ප්‍රශ්නෙත් හරි. හරි. එතකොට එතනින් මේ ප්‍රශ්න ඉවරයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.